මේ රට බාරගත්තු 77න් පස්සේ රට බාරගත්තු අය අද විශ්‍රාම ගන්න ඉන්න අය, විශ්‍රාම අරගෙන ඉන්න අය, විශ්‍රාම ගිහිල්ලා නැවත ඇවිල්ලා ඉඳගෙන ඉන්න අය තමයි අපි නැවතත් මේක බාර දීලා තියෙන්නේ. ඒ වගේම එම බාර දීපු අයගේම දරුවෝ සහ එම මාර්ගයේ ගිය අයට තමයි අලුත් පරපුර කියලාත් අපි බාර දීලා තියෙන්නේ. අපි රටක් විදිහට අපට දැක්මක් තියෙනවා. මේ දැක්ම හදනකොට මතුවෙන්න පුළුවන් විවිධ ගැටලු. යුද්ධ ගැටලු, මිනිසා විසින් ඇති කරන ගන්නා දේවල් තියෙන, ව්‍යසනයන් තියෙනවා, ස්වාභාවික විපත් තියෙනවා, වසංගත විපත් තියෙනවා. මේවා මතු වුණාම කොහොමද අපි මේ මූලික දර්ශනය ආරක්ෂා කරගනිමින් මේවට මුහුණ දෙන්නේ? හරි, අපි වගේ සංවර්ධනය වන රටක තිරසාර ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් ව්‍යසනය කළමනාකරණය කරන්න ඕන. අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඔබ එක්වන්නේ නිනාද සජීවී සංවාදයේ සමගයි. අනාගතය පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන ඉන්නේ, වගේම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරන මිනිසුන්ගේ දේශපාලන අන්ධහැරය නිනාද සජීවී සංවාදය. අපි අලුත් දිශාවකට ජනතාවගේ ජනමනස පරිවර්තනය කරන්නට, ඔවුන්ගේ කියවීම දියුණු කරන්නට, ඔවුන්ගේ වටහා ගැනීම, දේශපාලන සවිඥානිකත්වය අපිදි කරන්නට, ඒ දියුණු කරන්නට කටයුතු කරමින් රටමැද ඉඳන් මේ සාකච්ඡාව ඔබට ගෙනෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද මේ වන විට ආයෙත් අලුත් මාසයක් ආරම්භ වෙලා තියෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක අපිට එක දෙයක් සිදු කරලා තියෙනවා. ඒ තමයි දින සති මාස පිළිබඳව අපි මතකය අමතක කරලා තියෙනවා. කොහොම වුණත් රට ඉස්සරහට යනවා, දවස් ගෙවෙනවා. අපිට මොකද වෙන්නේ? මිනිස්සුන් මරණ බය හේතු කොටගෙන Tamanට එන්නතක් ලබා ගැනීමේ අදහසක කල්පනාවක ඉන්න වෙලාවක ජීවත් වීමේ බය පිළිබඳව සාකච්ඡාවක් සමාජයේ තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ජීවත් වීම පිළිබඳව කතාවක් නියත වශයෙන් මේ සමාජය තුළ අලුතෙන් ඇති කළ යුතුයි කියන විශ්වාසය අපිට තිබෙනවා. බොහෝ දෙනෙක් බලාගෙන හිටියේ මේ කොවිඩ් වසංගතය විසඳෙන තුරු මේ අවසාන තීරණය අපි එන්නතකට බාර දෙනවා. නමුත් රටේ සමාජ ආර්ථික අර්බුද වලට කවුද විසඳුම් හොයන්නේ? ජනතාවට සහභාගී වෙනවද මේවට? මේ සාකච්ඡා සංවාදවලට ජනතාව සහභාගී වෙනවද? රටක් හැටියට අපිට මොකද වෙන්නේ? ඒ නිසා අපි ටිකක් වගකීමෙන් යුතුව මේ සාකච්ඡාව දියුණු කරන්න වෙනවා. ශ්‍රී ලංකාව තුළ නිදහස් නිවහල් රටක් වෙනුවෙන් අලුත් බලාපොරොත්තු ඇති කරගත යුතු යුගයකයි අපි ඉන්නේ. නව නිදහස් අරගලයක් පිළිබඳව අපි වරින් වර අපේ සංවාදයේ ඔස්සේ කතා බහ කළා. අපගේ අවශ්‍යතා පූර්ණය වන පරිදි රට ඉදිරියට ගෙන යාමේ මහජන වගකීම ඉටු කරමින් අදත් නිනාද සජීවී සංවාදයේ අපි මාතෘකාව හැටියට තෝරගත්තේ කොවිඩ් අර්බුදය හා සමාජ දේශපාලනික අර්බුද. දැන් කොවිඩ් අර්බුදය හා බැඳුණු සමාජ දේශපාලනික අර්බුද මේ පිළිබඳව ගැඹුරු සංවාදයක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා රට පුරා. අද එහි ආරම්භක දවස අපි ආරාධනා කරා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයාට මේ නව දේශපාලන කියවීමක් දිහාවට ජනමනස පරිවර්තනය කරන්න උත්සාහ දරන විද්වතෙක්. එතුමන් අයිබෝන් කියලා පිළිගන්නවා රට මැදට. ඒ වගේම අපි ආරාධනා කරා වෛද්‍ය සුමිත් වන්‍යාරච්චි මහත්මයා අද දවසේ මැදිරියේ ඉන්න අපිත් එක්ක. අයිබෝන් කියලා පිළිගන්නවා. මම කැමති මහාචාර්යතුමනි ඔබට සංවාදයේ ආරම්භය බාර කරන්නට. කොවිඩ් අර්බුදය හා සමාජ දේශපාලනික අර්බුද කොහොමද අපි මේ ප්‍රශ්නය වටහා ගන්න කිසියම් දොරක් විවර කරගන්න? ඔව්, මට හිතෙනවා මේ වෙනකොට වර්ෂයකමාරකට වැඩි කාලයක් රට අකර්මණ්‍ය වෙලා ඔබ ඊටම පැහැදිලිව කිව්වා වගේ සමාජ මනස බිය, තැතිගැන්ම, අවිනිශ්චිතභාවය වෙලාගෙන යන්න පටන් අරගන්නවා. හෙට දවසේ වෙන්නේ මොනවාද? කවද්ද අපට එන්නතක් ලබා ගන්න පුළුවන්? එන්නත් දෙනවද? සෑමදාම ජිනපතාම පුවත්පත්වල පුවත්පත් නැහැ, රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ප්‍රවෘත්තිවල කියන්න පටන් ගත්තා. අර ක්‍රිකට් මැච් වල ඉලක්කම් කියනවා වගේ, ලකුණු කියනවා වගේ 50යි 60යි 70යි 80යි මේ කියනකොට ආයෙ කියන්න පටන් ගත්තා මේවා වැරදි කියලා. මේවා හරියට ගණන් කරන්නේ නැහැ කියලා. ආයෙත් මිනිස්සු දැති ගන්න පටන් ගත්තා. රටපුරා ඇහෙන්න පටන් ගත්තා. ගිලන් රටවල මේ නලා හඬ ඇහෙන්න පටන් ගන්නවා. එක එක රටවල් වලින් එන තොරතුරු අපිට විකාශනය කරන්න පටන් ගන්නවා. මේ හැම එකක් එක්කම මිනිසුන් තුළ අපු වේදනාකාරී අවිනිශ්චිතභාවය ගොඩනැගෙමින් තිබුණා.
මේ අවිනිශ්චිතභාවය වෙනස් කරන්න පුළුවන්කමක් තිබුණේ ප්‍රතිපත්ති තීරකයන්ට, සැලසුම්කරුවන්ට. විශේෂයෙන්ම වසංගත රෝගයක් පැතිර යනවා නම් ඒ සඳහා ප්‍රධාන තීරකයින් විය යුත්තේ දේශපාලක ප්‍රතිපත්ති තීරක දේශපාලකයන්ට අමතරව ප්‍රධාන වශයෙන්ම ඒ පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් වන වෛද්‍යවරුන්, විශේෂඥවරුන්ට. අවාසනාවකට ඒ කාරණාවට මැදිහත් වුණාද? ඒ අය මැදිහත් වුණාද? ඒ අය අතර ප්‍රතිවිරෝධතා නිර්මාණය වෙන්න පටන් ගත්තා. සෞඛ්‍ය විශේෂඥවරු එකක් කියනවා, වෛද්‍ය සංගම් තව එකක් කියනවා, වෛද්‍ය වෘත්තිකයන් තව එකක් කියනවා, සමාන්තර සේවාවල වෘත්තික සංවිධාන තවත් දේවල් කියන්න පටන් ගන්නවා. මේ සියල්ල මැද අපට දැනෙනවා දේශපාලකයින් මේකට මැදිහත් වෙනවා, පොලිම හදන්න තීරණය කරනවා, චිට් බෙදා ගන්නවා, දේශපාලකයෝ බෙදා ගන්නවා, දේශපාලකයෝ ඉස්සෙල්ලාම ගිහිල්ලා මේ එන්නත ලබා ගන්නවා. ඒ අතරතුරම අපට ආයෙත් පේන්න පටන් ගන්නවා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ලෝකෙ දියුණු රටවල්, සංවර්ධනය වන රටවල්, වසංගතයේ ව්‍යාප්ත වන රටවල් වල ජනතාවට කොහොමද එන්නත බෙදන්නේ? මේ එන්නත බෙදනකොට මම දැක්ක එක නිව්සීලන්ත රාජ්‍ය නායිකාව. ඇයගේ ගමට ඒ ප්‍රදේශයට එන්නත එනකොට තමයි ඇය ගිහින් ගහගන්නේ. පොලිමේ ගිහින් ගහ ගන්නවා පෙන්නනවා. මේවා කියනකොට අපට දැනෙන්න පටන් ගන්න මොන වගේද හැඟීමක්ද? අපි වගේ සමාජයක ඉන්න ජනතාවකට, අපේ ජනතාවට ඉස්සෙල්ලාම මේ ආධාර වශයෙන් අපට ලැබෙනවා සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් ප්‍රමාණයක්. ඒ එන්නත් ප්‍රමාණය ප්‍රමුඛතාවයෙන්ම ලැබිලා තිබුණා ප්‍රතිපත්ති තීරකවන්ට, මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට ගිහින් ගහගත්තා. ඒ ගහ ගන්නකොටත් ආය ආර්ථා වෙනවා මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට විතරක් නෙවෙයි, ගෙදර ඉන්න මිනිසුන්ට ගහගෙන, සේවකයන්ටත් ගහගෙන, නිලධාරීනුත් ගහගෙන, ඇති හැකි බලය තියෙන මිනිසුන් මේ අර වෙනදා වගේම අපේ සමාජයේ පිටු දකිනවයි කියලා කිව්ව කාරණේ, නිෂේධනය කරනවයි කිව්ව කාරණේ, අපි නොසැලකිය යුතුයි කියන කාරණා ආපහු අපිට මේ ඊටාම සීමිත ප්‍රමාණය අපිට ලැබෙන්න මේක බෙදා ගන්නවා. බෙදාගෙන අපිට පේනවා ඒක කතා කරන්න පටන්. ඊට පස්සේ මන්ත්‍රීවරු ගිහිල්ලා චිට් දෙනවා ගිහින් පෝලිං වල බෙදන්නේ කියලා. සමහර කෙනෙක් ලොක්ඩවුන් කරන එක එපා, මම ලොක්ඩවුන් කරන්න, මම කියන්නේ මේක අරින්න. වෛද්‍ය විශේෂඥවරු කියන මේක නගරවල පැතිරියම් වැඩි, මේවා පාලනය කරන්න. කොරෝනා වසංගතය අතිශය අකර්මණ්‍ය, අතිශයින්ම අවිධිමත් ආකාරයෙන් තමයි මේ කාරණාව සිද්ධ වෙන්න පටන් ගත්තේ. අපට අවසානයේදී අද වෙනකොට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අද රජයේ සේවයේ වෘත්තිකයින්ට, සේවය කරන පුද්ගලයින්ට එන්නත් ලැබිලා තියෙනවද? අත්‍යවශ්‍ය සේවකයින්ට ආරක්ෂක සේවාවල සියලු දෙනාට ලැබිලා තියෙනවද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු කාර්යමණ්ඩලවලට ලැබිලා තියෙනවද? මේ දිහා බලපුවාම අපට යම් ආකාරයක තෘප්තිමත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔය මම කියන්නේ මේ එන්නත් ලබා දීමේ ක්‍රියාපටිපාටියත් විධිමත් නැහැ කියන කාරණා. විධිමත් නැහැ. ඒක විධිමත් නැහැ විතරක් නෙමෙයි, ජනතාවට දැනෙන්න පටන් ගත්තා, පේන්න පටන් ගත්තා, අවිධිමත් වෙන්න පටන් ගත්තා. ලෝකේ වෙන රටවල් වල මේ කාරණා විධිමත් වෙලා දකිනකොට අපි ගැන, අපේ සමාජය ගැන යම් ආකාරයක ප්‍රශ්න කරන්න පටන් ගත්තා. හරි, ඇමතිවරු එක එක දේවල් කියන්න පටන් ගත්තා. මේ වසංගතයේ යන අතරතුරම අපි මේ කාලය තුල තව අතුරු කාරණා කීපයක් අපේ සමාජයේ, මේ ඔබ කිව්ව මේ සමාජ දේශපාලන කාරණා කියලා, කොරෝනා වසංගතය පැතිර යන්න පටන් ගත්තා. අපිට ඒක හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා. එක එක දේවල් ඇමතිවරු කියන්න පටන් ගත්තා, ප්‍රතිපත්ති තීරකෝ එක ඒවා කියන්න පටන් ගත්තා. මේ අතරතුර අපේ රටට එනවා නැවක්. තෙල්, මේ රසායන ද්‍රව්‍ය පුරවගත්ත නැවක්. මේ නැව එන බව දන්නවා. දැනගෙන වෙනත් ගුවන් මේ ගුවන් නැව් තටාකාංගන නැව් තොටුපළ වලින් ප්‍රතික්ෂේප කරනවා මේක නවත්තන්න එපා කියලා. මේ නොයන බව මෙහාට අපිට වාර්තා කරනවද නැද්ද? කොහොම නමුත් අපි ගන්නවා මේක අපේ වරාය, අපේ භූමියට. අරගෙන මේක ගිනි ගන්නවා, පුපුරනවා, මේක විනාශ වෙන්න පටන් ගන්නවා. මේක ගැන දන්නේ නැහැ කියලා විධිමත්ව මේ සමහර වගකීම් කියනකොට අපේ රටේම ඉගෙනගත්ත විශේෂඥවරුන්, මේ පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුන්, මේ පිළිබඳ විශේෂඥවරුන් ලෝකයේ ඉඳලා අධ්‍යයනය කරන කියනවා, අන්තර්ජාලයේ නිරීක්ෂණය කළා ලෝකේ මේ වගේ නැවක් එනවා නම් ඒක ඊළඟන අර නැවතොටින් මේ නැවතොටට එනකොට, මේ නැවතොටින් මේ නැවතොටට මේක දැනුම් දෙන්න ඕන. ඊළඟට නැවේ කියන දේවල් පිළිබඳ ලේඛනයක් තියෙනවා. ඒවා පිළිබඳ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒව ගැන හොයලා බලන්න පුළුවන්. මේව ගැන හොයලා බලන්න ආයතන තියෙනවා. මේ අය මේවා කියන්න පටන් ගත්තා. කියන්න පටන් ගත්තාම ආයෙත් අපි මේක අර්බුදයකටපත් වෙලා. දැන් මේක ගිනි අරගෙන මේක නිසා දැන් ආයෙත් අලුත් ප්‍රශ්නයක් එන්න පටන් අරගෙන පරිසරය විනාශ වෙන්න පටන් ගන්නවා. අර එක පැත්තක කොරෝනා වසංගතේ, අනිත් පැත්තක පරිපාලන මේ වශයෙන් අපිට නාවික කළමනාකරණයක අපි ලෑස්ති වෙන්නේ, අපි කතා කරන්නේ
ලෝකයේ දකුණු ආසියාවේ නේවල් හබ් එකක් කරන්න. කියන්නේ නාවික මධ්‍යස්ථානයක් කරන්න. ඔව්. හරි. අපි ඇත්තටම මේ පිළිබඳ ආපහු හැරිලා මේ මම ආපස්සට කියලා බැලුවොත් එහෙම 1970 දශකයේ සිරිම බණ්ඩාරනායක මැතිණිය මේ පිළිබඳ එවකට හිටපු ආණ්ඩුවේ හිටපු විශේෂඥවරුන් නැමැතිවරුන් ප්‍රතිපත්ති තීරකව මේ දිහා බලලා අපි හැදුවා නැව් සංස්ථාවක්. නැව් සංස්ථාවට 1970 දශකයේ අවසානය වෙනකොට නැව් 10කට වැඩි ගාණක් තිබුණා. අපි නැව් ගැණියක් අපිට තිබුණා. අපිට ආනයන අපනයන කටයුතු අද තරම් දියුණු පරිගණක තාක්ෂණය නොතිබුණාට අපිට එහෙම එකක් තිබුණා. අපි එහෙමයි පියවරෙන් පියවර ආසියාවේ බලවත් නාවික මධ්‍යස්ථානයක් විදිහට ශ්‍රී ලංකාවේ වරාය සැලසුම් කරගෙන තිබුණා. වරාය ජනසතු කිරීමේ කාර්ය ආරම්භ වෙන්නේ 1959 බණ්ඩාරනායක මහත්තයා ඉන්න කාලේ. එතුමාට ඕන වෙලා තිබුණා මේක මේ ව්‍යාපාරිකයෝ අතර තිබුණු ව්‍යාපාරයක්, මේක ලංකාව ආනයන අපනයන කර්මාන්ත දියුණු කරන්න ඕන. ලංකාව දේශපාලන වශයෙන් සමාජමය වශයෙන් ඊටාම වැදගත් සම්දිස්ථානමය ස්ථානයක පිහිටලා තියෙන භූදර්ශනීය වශයෙන් මේ ස්ථානයේ රාජ්‍ය සතු කිරීම අවශ්‍යයි. ඒ වෙනුව තමයි 1959 වරාය ජනසතු කරනු ලැබුවේ. එතුමා ඒ කිරීම පිළිබඳ ඇතිවෙච්ච අරගලයේ ප්‍රතිඵලයක් විදිහට එතුමාට ජීවිතෙන් දානේ ජීවිත එතුමා මරලා දැම වෙඩි දීලා. මම හිතන්නේ බොහොම අපූර්ව ආරම්භයක් අපි ඊළඟ වටේදී කතා කරමු. අපි ආවේ ප්‍රගමණයකට නැත්නම් අපි ගියේ අවගමණයකට තියෙන කාරණේ. මට පළවෙනිට මෙතුමාට යන්න අවස්ථාව දෙන්න වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයා දැන් මේ අපි දැන් අර්බුද ගණනාවකින් බැට කාපු මිනිස්සු. දැන් එකක් තමයි බොහෝ දෙනෙක් කියන්නේ මේ කබලෙන් ලිපට වැටුණා නෙවෙයි. එතනොත් අපි තව දුරටත් විනාශ වුණා කියලා. දැන් මේ මොහොතේ කොවිඩ් වසංගතයත් එක්ක ඇත්තම ප්‍රශ්න තියෙන්නේ ජනතාවට එන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මිනිසුන්ගේ නිෂ්පාදන විකුණ ගන්න විදියක් නැහැ, ආර්ථිකය කඩා වැටලා ජීවත් වෙන්න විදියක් නැහැ, සමාජ ප්‍රශ්න, ළමයින්ට පාසල් පද්ධතිය වහලා අධ්‍යාපනයට වැටකඩලු ඇහිලා අධ්‍යාපනය දී ගන්න විදියක් නැහැ. දැන් මේවා නියාමනය කරලා මේ අර්බුදය කොහොමද අපි හඳුනගන්නේ මේ කිසියම් ප්‍රගතිශීලී මානයක ඉඳලා? ඔව්, ඇත්තටම ගමක මහත්තයා මෙතුමා කියපු වලට මම බොහෝ දුරට එකඟ වෙන අතර මේ කොවිඩ් වසංගතය අපි දැන් අවුරුදු 1මාරක් තිස්සේ තුල මේක අපි මේ මේසය තුලම අපි කොවිඩ් ආපු පළවෙනි අවස්ථාවේ ලංකාවේ පළවෙනි මම හිතන්නේ රූපවාහිනී වැඩසටහන කරේ ඔබ සුමායටද එදා අපි කතා කරපු දේත් අදත් අතර කතා කිරීමේදී එදා අපි කරපු න්‍යායික විග්‍රහයේ එලිපිට පේන දේවල් ගැන තමයි අපිට කතා කරන්නේ. මේක එක පැත්තකින් මේක ආර්ථික යුද්ධයක කොටසක් ජාත්‍යන්තර. දෙවෙනි එක මේ ඒකට සපෝට් කරන එහෙම නැත්නම් ඒකට උදව් කරන විද්‍යාත්මකයයි කියන ඒ ලෝක පරිමාණයේ තියෙන ආයතන සහ පුද්ගලයන්ගේ අතර තියෙන ඒ සැලසුම් සහගත වැඩපිළිවෙලේ එක අවධියක්. තුන්වෙනිව සියල්ලටම ඉහළින් මුළු ලෝකයේ තුන අවුරුදු 1මාරක් තුල 1මාරක් පුරා භීතිය, මරණ භීතිය ලෝකයේ පුල අතිශයෝක්තියෙන් අරන් ගිය සිද්ධියක්. අද වුණත් ගත්තත් මෙතුමා කිව්වා වගේ කැලෙන්ඩරය වගේ බලන්නේ මරණ ප්‍රමාණය. හැබැයි ගණන් හදලා බලපුවාම තවමත් 100ට 1.1ක් වගේ ප්‍රමාණයක් තමයි මැරලා දෙන්නේ. හැබැයි මේ දවස්වල ඩෙන්ගු යනවා. අපි දන්නේ නැහැ ඩෙන්ගු වලින් මැරුණද නැද්ද කියලා වෙලා. හැබැයි අපි ගණන් හදලා බලා කියනවා 51යි 58යි 71යි 101යි 110යි ওই විදිහට ගණන් හදලා කියනවා. එතකොට WHO කෙනුත් දැන් කියලා තියෙනවා වැඩිහිටි අයට මේ රූපවාහිනී තීරය දිහා වැඩිපුර බලාගෙන ඉන්න එපා කියලා. මොකද හේතුව මේ හැම ලෝකේ පුරාම channels වලින් කරන්නේ මේ එකම දේ. ඉතින් මේක මේ අවුරුදු 1මාරක් තිස්සේම මේක දවස ගානේ මේ දත්ත කියන්න අවශ්‍යද? මේ දත්ත වලින් කෙරෙන්නේ මේ fear psychosis මිනිස්සුන්ගේ මනස භීතිය ඇති කිරීම. මේ භීතිය තුල මරණයට පත්වන, භීතිය තුල අර්බුදයට ලක්වන, භීතිය තුල වෙනත් මානසික අසහනවලට ලක්වන ප්‍රමාණය ගැන කවුරුත් කතා කරලා නැහැ. ඒ වගේම මේක තුල එකම මේකට තියෙන උත්තරය නෙමෙයි කියලා දැන මුළු ලෝකෙම එන්නත පස්සේ විතරක් යෑම ඒ වෙළඳ ප්‍රජාවගේ අවශ්‍යතාවය සඳහා මාධ්‍ය ඉදිරිපත් කරන වැඩපිළිවෙල නිසා තවත් තීව්‍ර වෙලා තියෙනවා. මොකද කොවිඩ් විතර නෙමෙයි ලෝකේ වෛරස් රෝග හැදිලා තියෙන්නේ. ඕන තරම් තියෙනවා. ඉදිරියටත් එනවා. මේ කොවිඩ් වසංගතය නිසා
ඔබතුමා කිව්වා වගේ අධ්‍යාපනයට අද වෙලා තියෙන දේ අපි දන්නවා. 3 පන්තියට ඇතුල් වෙච්ච ළමයා ගිය අවුරුද්දේ ජනවාරි වල අද යා 4 පන්තියත් භාගයක් ගිහිල්ලා ඉවරයි. 3 පන්තියත් නැහැ, 4 පන්තියත් නැහැ. මේ අවුරුද්ද ඉවරනකොට ඊළඟ අවුරුද්දට මේක ඉවරනකොට ළමයා 5 සිස්සතලත් මුණ දෙන්න ඕන. ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. හැබැයි සමස්ත ජනතාවටම මේ ශිෂ්‍ය පරම්පරාවටම මේ උගෙන ගන්න දේවල් ඉගෙන ගන්න හැකියාවක් නැහැ. කවුරුත් ගණන් බලන්නේ නැහැ කී දෙනෙකුට මේ කියන දේවල් මේ ඔන්ලයින් වැඩසටහන සඳහා හැකියාව තියෙනවා. යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා හැකියාව අමාරුවෙන් හරි අදාගෙන දීලා ඒත් සිග්නල් නැති තැන්වල. ඒ කිසි දෙයක් නැති ප්‍රදේශවල කී දෙනෙක් ප්‍රමාණයක් ළමයි ඉන්නවද කියලා කිසිම කෙනෙක් තව ගණන් බලලා කොහෙවත් කතා කරන්නේ නැහැ. කොවිඩ් වලින් මැරෙන ප්‍රමාණය ගැන කතා කරනවා. කොවිඩ් වලට හැදිච්ච ප්‍රමාණය ගැන කතා කරනවා. එහෙම කතා කරද්දිත් වෛද්‍ය සභාවේ වෛද්‍යවරියක් කතා කරලා කියනවා 2000ක් හොයනකොට 10000ක් අපිට මග හැරෙනවා කියලා. දිනකට. ඒ කියන්නේ දිනකට 2000ක් විතර ප්‍රමාණයක් මේ රෝගයේ පොසිටිව් කියලා කියනකොට 10000කට වැඩි ප්‍රමාණයක් සමාජයේ මග හැරෙනවා. එහෙනම් එතනම අපිට අවුරුද්දේ දන්නා මේක සමාජගත වෙලා ඉවරයි. හැබැයි මම විශ්වාස කරන හැටියට මේ දැන් අපි කියන ඇල්ෆා බීටා දැන් ඩෙල්ටා ඇවිල්ලා ඩෙල්ටා එකෙත් 1 2 3 4 5 තව සීටා ගෑමා තව ඉස්සරහට එයි එක එක. එතකොට මේ එනේවල දැන් මුළු ලෝක අර්බුදයක් එනවායි කියලා කියනවා. මේ අර්බුදයට විසඳුමක් විදියට මේ තියෙන එන්න තමයි කතා කරන්නේ. මට දැන් එනකොට අර්ජුන කොළඹ ප්‍රදේශයේ මේ පන්සලක විශාල ප්‍රමාණයක් අපේ ගරුතර සංඝයා වහන්සේලාට සහ ඒ අයටත් ඒ පන්සලට ආපු ගිය අයට හැල්ලා තියෙනවා කියලා ඒකේ ඒ කියපු එක්කනකවා අපේ ගරුතර සංඝයා වහන්සේලා දෙදෙනෙකුට එන්නත් දෙකම දුන්නු කට්ටිය. ඒතර එක්කෙනෙකුට අමාරු කියලා. ඒතර මෙහෙමනම් මේ අහවට පස්සේ දැන් WHO කියන්නේ 50%ක් මේක ඉෆෙක්ටිව් මේක මේ බලපානවා. තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා එක. ඒතර 50%ක් කියලාගෙන තව 50%ක් නැහැනේ. ඒතර 50%ක් නිකන් වැක්සින් ගහපු නැති මිනිහෙකුට කියන්න පුළුවන් 50%ක් වැළඳීමේ හැකියාව තියෙනවා 50%ක් වැළඳීමේ. ඒ සංගතයේ පාලනය කරන වැඩසටහනත් කිසියම් තැනකට ලඟු වෙලා තියෙනවා කියලා ඔබතුමා කියන්නේ මේ. ඔව් මම කියන්නේ මේක එකම දේ දේශපාලකයා ලවා කියවන ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. වෛද්‍යවරයා ලවා කියවන පළට තියෙනවා. මේ එන්නත විතරයි. ඉතින් ඒක නිසා එකම විසඳුම නම් මේක ඒ විසඳුම මරණයෙන් එක පැත්තකින් මරණය සඳහා භීතිය ඇති කරනවා. අනිත් පැත්තෙන් කියනවා මේකෙන් බේරෙන්න එකම එක දේ මේ එන්නත පමණයි කියලා. හැබැයි ඒ එන්නත අපි හදන එකක් නෙමෙයි. අපි සල්ලි දීලා ගන්න දුන්නොත් ගන්න. දැන් ඉන්දියාව වේලාසන දුන්නා දෙවෙනි ටික ගන්න බැරුව ගියා. ඒතකොට මේක සඳහා බලය තියෙන එක්කෙනා හැන්ද අතේ තියෙන එක්කෙනා අර මෙතුමා කිව්ව දේ කරගෙන තියෙනවා. ඉතින් මේ අරුබුද වෙන්නේ මොකද එකම විසඳුම මේකයි කියලා කියන නිසා. නැවත අපි අර කලින් තැනටම ගිහලා හිටගෙන ඉන්නවා. හැබැයි මේකේ මීට වැඩිය විසඳුම් තියෙනවා. ඒ ගැන කතා කරන්නේ නැහැ. ලෝකෙ එහෙම කරලා තියෙනවා. බහු විද ආකාරයට මේක දිහා බලන්න. ඒක නිසා මේ අර්බුදයේ විසින් ඇතිකරු තවත් අර්බුද. ඒක නිසා මේක වෙන විසඳුමක් නැහැයි කියලා හිතන ජනතාවක් හදු වෙන විසඳුමක් නැහැයි කියලා පාලකයෝ හදපු වෙන විසඳුමක් නැහැයි කියලා වෘත්තිකයන් හිතන තත්ත්වයට පත් කරපු වෙළඳපොළ ප්‍රවර්ධනය සඳහා කරන වැඩපිළිවෙලක් කියන එක මම එදා කිව්වා වගේ අදත් කියනවා. අපි දකින්නේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා. හැබැයි අර්බුද වලට විසඳුම් අවශ්‍යයි. දැන් මහාචාර්යතුමනි දැන් මේ කතාව හරි අපූර්වයි. දැන් අපි ඉස්සරහට කකුල තියනවා කියලා ආයෙ තියලා තියන්නේ පස්සටද එකම තැනටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ අපි රටක් හැටියට දැන් පහුගිය කාලේ මේ දකින සියලුම සංදර්ශන ඔස්සේ අපි පුද්ගලයෝ මේකට මාර විදිහට මැදිහත් වෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. දේශපාලන පක්ෂවල දායකත්වය පෙන්වන්න උත්සාහ කරනවා. දැන් මේ හැබැයි රටක් හැටියට අපි මේ සමස්ත ප්‍රශ්න නැත්නම් සමස්ත අර්බුදයෙන් ගැලවීමට අපි පාරක් හොයාගෙන තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡාවක් ලංකාවේ තිබුණාද? ඔව් ඇත්තටම අතිශය කනගාටුදායකයි මේක මහා පරිමාණ වශයෙන් වසංගත තත්වයක් රටේ මතුවලා තියෙන. මේක ශ්‍රී ලංකාවද UNPද JVPද කියලා කතන්දරයක් නෑ. හැමෝටම මේක ව්‍යාප්ත වෙනවා. උස් පහත් දයත් දාන පොසත් දුප්පත් සේට්ටුවම පැතිර. මේ වගේ අවස්ථාවක් රාජ්‍ය කිසියම් ව්‍යසනයකට පත් වෙනවා නම් සමාජයක් වගකිය යුතු දේශපාලන කණ්ඩායමක් නම් පාලකයෝ නම් ඒ පාලකයින්ට පුළුවන්කමක් තියෙනවා මේක ජාතික වශයෙන් මේ ප්‍රශ්නට දිහා ප්‍රවේශයක් හදාගන්න. උදාහරණයක් විදියට අපි දැක්කා පාස්කු විරුද්ධ සිදුවුණු අවස්ථාව. ඔව්. අති අවාසනාවන්ත සිදුවීමක් ජාතිය වශයෙන් කම්පාවටපත් වෙනවා. රාජ්‍ය නායකයා විදේශගත වෙලා හිටියේ ලංකාවට ආවා.
ඊට පස්සේ අපිට පුළුවන්කම තිබුණා සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන ඉඳගෙන මේක ඇතුලේ කතා කරන්න. මේක දේශපාලන වශයෙන් තමන්ගේ පංගු peeruව බෙදා ගන්න අවස්ථාවක් නෙවෙයිනේ මේ වෙලාවේ. දේශපාලන පක්ෂ වශයෙන් ඉන්න සියලු දෙනාම මේ වෙලාවේ මේ අවස්ථාවට සහභාගී කරගෙන පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු සෞඛ්‍ය ඇමතිවරු දෙන්නේ. හරි. ඊට අමතරව ලංකා ලෝක පරිමාණයේ සෞඛ්‍ය විශේෂඥවරු සෞඛ්‍ය විශේෂඥවරයෙක් ඉන්නවා. වර්තමාන ඇමතිවරු ඉන්නවා. සියලු දෙනාම එකතු වෙලා සාමූහිකව සර්වපාක්ෂිකව ඉඳගෙන මේ ප්‍රශ්නෙට සාමූහිකව අදහසක් ඉල්ලන්න තිබුණා. සහයෝගයක් ඉල්ලන්න තිබුණා. ප්‍රජා සහභාගීත්වයෙන් තොරව මේ වගේ ඒවා වසංගත කළමනාකරණය කරලා නැහැ. කියුබාව කොහොමද කළමනාකරණය කළේ? වියට්නාමයේ කොහොමද කළමනාකරණය කළේ? චීනයේ කොහොමද කළමනාකරණය කළේ? මේවා දිහා බලමින් සියලු දෙනාම ප්‍රජාව සහභාගී කරගෙන මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙනවා, සමාජ අර්බුදයක් තියෙනවා, විශේෂම වසංගතයක් තියෙනවා. මේ වගේ වෙලාවක ඒ පාර්ශවවල සහයෝගයේ එකඟතාවය ඇති කරගනිමින් ප්‍රමුඛතාවයන් මොනවද කියලා වටහා ගනිමින් ඒ ප්‍රමුඛතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සැලසුම් කිරීම තමයි අපිට කරන්න තිබුණේ. නමුත් අවාසනාවකට ඒ තත්ත්වය සිද්ධ වුණේ නැහැ. ඇමතිවරු එක එක්කෙනා එක එක දේවල් කියනවා, නිලධාරි මාරු කරනවා, වෘත්තීය වේදීන් දිගට හරට වෙන වෙන දේවල් කියන්න පටන් ගත්තා. මේ සියල්ල මැද්දේ තව අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ අපි සමාජයට හඳුන්වා දෙන්න. ආචාර්ය සමාන දැන් සමහර මේ අර්බුදයන්ගෙන් ඔබතුමා කිව්වා වගේ මේක නොදන්නා කවුද තියෙන්නේ? එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් තියෙනවද මේක තනි මේසයකට ඇවිල්ලා කතා බහ කරන්නේ? මම හිතන්නේ ඒක තමයි අපේ තියෙන දේශපාලන සංස්කෘතියේ තියෙන අවගාමී ස්වභාවය කියලා මම දකින්නේ. මොකද මේ වගේ අර්බුදයක් මතුවුනහම අපිට තිබුණ පාස්කු විරුද්ධ උදාහරණයක් ගන්න තිබුණා. බරපතල චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. නමුත් කෙසේ නමුත් සියලු දේශපාලන පක්ෂයක වාඩි කරගෙන මේ ගැන අහන්න පුළුවන්කම තිබුණා. ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා එකට ඉඳගෙන වාඩිලා කතා කළා මේ ප්‍රශ්නේ කොහොමද කියලා. සහභාගීත්වය ලබා ගත්තා. නමුත් ඊට පස්සේ වාද විවාද ඇති වෙන වෙනම කාරණාවක්. කෙසේ නමුත් මේ ව්‍යසනයේදී විශේෂයෙන් මේ වගේ ව්‍යසනයකදී අපිට කරන්න තිබුණ එක වැදගත් දෙයක් තමයි ඒ කාරණාව. නමුත් අපි ඒ අවස්ථාව මගහැරියා විතරක් නෙවෙයි ඊට පස්සේ එක එක විදිහේ ක්‍රියාමාර්ග වලට දේශපාලකයෝ එක එක විදිහට තම තමන්ගේ බෙදා හදාගත්තා මේ එන්නත් ටික. දැන් අපි දැක්කා කොළඹ ඉඳන් ගාල්ලට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් ගහ ගන්නවා හයිවේ එකේ දා ලක්ෂයයි. ආයේ මේ එන්ට්‍රන්ස් ලක්ෂයක් ගිහින් තියෙනවා. හරි මේ වාහන ලක්ෂයක් කොරෝනා කියන්නේ රට වසාදමන කාලයක් තුල සංචරණ සීමා තියෙන සමයක් තුල කොහොමද ලක්ෂයක් වාහන ගියේ? මේව ගැන දැන් අපෝ හොයන්න ගියාම ආයෙක හොයන්න ගියොත් තම තමන්ගේ කිල්ලොටවල තියෙන දේවල් එළිය වෙන හින්දා මේවා එළිය කරන්නේ නැහැ. ඇති හැකි හැම කෙනාම මුල් වටේදී කරගත්ත මේ වැඩි. නැති බැරි බොහෝ දෙනා කම්පා වෙමින් බලාගෙන ඉන්නවා. තාමත් 60 පිරුණු 60ට වැඩි තවමත් ජනගහනයක් අපේ රටේ ඉන්නවා. තාම එන්නත කවද්ද ගහන්නේ කියලා හොයාගෙන බලාගෙන ඉන්නවා. මේ කාරණාවට උත්තර දෙන්නේ නැහැ කවුරුවත්. හරි මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. මේක අතිශය අවාසනාවන්ත තත්ත්වයක්. රටක අපට වඩා නොදියුණු අපට වඩා පිටිපස්සෙන් හිටපු බංග්ලාදේශ වගේ වෙනකොට මීට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් කරගෙන තිබෙනවා. කොරෝනා වසංගතයේ මුල් අවස්ථාවේ එනකොට පැණිය වෙන්න පුළුවන්, මුට්ටි දානවා වෙන්න පුළුවන්. මේවා පස්සේ යන්නේ නැතුව විද්‍යාත්මක ක්‍රමවේදයක් සෞඛ්‍ය ගැටලුවකදී ප්‍රධාන වශයෙන්ම සෑම ප්‍රශ්නයකදීම ප්‍රාමාණිකව අද පිළිගන්නේ විශේෂඥවරුන්ගේ මතය ප්‍රමුඛ විය යුතුයි. ඊට පස්සේ ඒකට අවශ්‍ය වෙන දේශපාලන මඟ පෙන්වීම ප්‍රතිපත්ති තීරණය විසින් කළ යුතුයි. මේ විදිහටයි කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. නමුත් එවැනි කටයුත්තක් සිද්ධ වුණාද නැද්ද කියන කාරණේ අපට පැහැදිලි දැන් මේ වෙනකොට. මේ අතරතුරම අපි තවත් ප්‍රතිසංස්කරණ අපි හඳුන්වා දෙන්න පටන් ගත්තා. නැවේ ප්‍රශ්නේ එහෙම එන්න පටන් ගන්නකොට පරිසර ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. දීවර ප්‍රශ්නයක් එන්න පටන් ගත්තා. මේ සියල්ල මැද්දේ අපි හදිසියේම අපි පොහොර ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන තියෙනවා. මේක අවුරුදු 60-70ක් තිස්සේ රසායන ද්‍රව්‍ය වලට පුරුදු කරගත්ත කෘෂිකර්ම ජීවිතයක්. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මුලින් කියලා දුන්නෙම බෙහෙත් ගහලා වගා කරන්න. බෙහෙත් ගහලා වගා කරන්න විතරක් නෙමෙයි හරිත විප්ලවය කියලා අපට තියෙන සාම්ප්‍රදායික බීජ වර්ග වෙනුවට කෘත්‍රිම විද්‍යාගාරවල නිෂ්පාදනය කරපු බීජ වර්ග හඳුන්වා දෙන්න පටන් ගත්තා. භෝග වර්ග හඳුන්වා දෙන්න පටන් ගත්තා. අපට මතකයි අපට තිබුණු හොඳ සාම්ප්‍රදායික දේශීය පැපොල් වගාව වෙනුවට මේ ආනයනය කළා විශේෂිත බෝතල් වලින් ටින් වලින් ගෙන ආපු ඇට වර්ග ලංකාවට ආනයනය කරලා අපට ලොකු ප්‍රමාණය විශාල ප්‍රමාණය පැපොල් හඳුන්වා දුන්නා. මේවා කරලා දෙනවත් එක්ක මේකට අවශ්‍ය වෙන රසායන ද්‍රව්‍ය, පලිබෝධකනාශක ද්‍රව්‍ය, පොහොර වර්ග මේවත් එක්ක වෙන්න පටන් ගත්තා. අද වෙනකොට මුළු සංස්කෘතිය මෙහෙම ගිහිල්ලා තියලා
අපි ආපහු කියනවා ඒ බීජ ගැන කතාවකුත් නැහැ. ඒ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය ගැන මුකුත් කතාවක් නැහැ. කෙලිම පොහොර ගැන කතාවක් දැන් අපි ආරම්භ කරනවා. බොහොම පැහැදිලි. දැන් බරපතල සමාජ වියවුලකට සමාජ ගමන් කරමින් තියෙනවා. හැමෝම මම අධ්‍යාපනය ගැන කතා කරනකොට මම දෙවෙනි කොටස කතා කරන්නම්. මේක මහ විශාල වියවුලක් විදිහට මම දකින්නේ. දැන් අර්බුද මැද්දේ අර්බුද ප්‍රශ්න මැද්දේ ප්‍රශ්න ජනතාවට මේ වෙලාවේ ඔවුන් තමයි මේ ආර්ථිකය ඔසවාගෙන රට ඔසවාගෙන යන්නේ. ඔවුන්ගේ මේ ඇතුලේ තව ප්‍රශ්න කීපයක් අන්තර්ජාතික වශයෙන් නිර්මාණය වෙමින් පවතිනවා. GSP+ පිළිබඳව සහනය පිළිබඳව කතාවක් ඇති වෙලා තියෙනවා. ඒත් එකම සහල් අර්බුදය ඊළඟ අවුරුද්දේ ආහාර අර්බුදය ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ප්‍රශ්න ගොඩකට අපි ආපහු මුහුණ දෙමින් ඉන්නවා. දැන් මේවා පිළිබඳව ඉතාම දියුණු නැත්නම් ගැඹුරු සංවාදයක් අපි අතර තිබුණේ නැත්නම් මේවා පිළිබඳව ඇතැම් අය විසින් ගනු ලබන තීරණ තීන්දුව හරහා තවදුරටත් රට යන්න පුළුවන් වෙනත් දිශාවකට. එහෙම නැත්නම් අපි පාර වරද්ද ගන්න පුළුවන්. අපි වෙන බහුදිශානත වෙන්න පුළුවන්. මේ නිසා වහවහ රටට අපි මතක් කරන්නේ එන්නතෙන් විතරක් සමස්ත ප්‍රශ්න විසඳන්න බෑ. මේ රට තව දුරටත් මෙතනින් එහාට ගෙනියන්න පුළුල් මහජන සංවාදයක් අවශ්‍යයි. එයට අනුපාන සැපීමක් අපි මේ අද වැඩසටහනින් බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රදීනි නින්නද සජීවී සංවාදයේ සමගයි මේවා විනිශ්චය කරන්න ඔබට හැකියාව තියෙනවා. අපි ගිහිල්ලා එනම් පළමු විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවත නින්නද සජීවී සංවාදයේ සමගයි එක් වෙන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ කොවිඩ් අර්බුදය හා සමාජ දේශපාලනික අර්බුද පිළිබඳව. මේ එකිනෙක අතර සම්බන්ධයක් පවතිනවා. අපිට කොවිඩ් වසංගතය වියුක්තව කතා කරන්න බෑ. ඒ හා ගැට ගැසුණු ප්‍රශ්න බොහොමයක් තියෙනවා. ඒවා අද ජනතාව අත්විඳින්මින් ඉන්න ප්‍රශ්න. තමන්ගේ අස්වැන්න විකුණ ගන්න හැකියාවක් නැහැ, නිෂ්පාදන කරගන්න හැකියාවක් නැහැ. හදිසියේ රට මුහුණ දෙන ප්‍රශ්න. ජනතාව මේ කිසිවක් ඉල්ලා සිටියේ නැහැ. ජනතාව අවසානයේ මේ වගේ වින්දිතෙන් බවට පත් වෙලා ඉන්නවා. හැබැයි රටක අපි මේ රටක් ගෙනියන්නේ මහ ජනතාව. මහ ජනතාව නිදුකින් දෙන්නේ, නිරෝගීව දෙන්නේ, සන්තෝෂෙන් දෙන්නේ. උන්ට ජීවත් වෙන්න ජීවත් වීම පිළිබඳ උන්ට අදහසක් තියෙනවද කියන එක හරි වැදගත්. මේ නිසා ඔබටත් මේ සංවාදයේ මම නිතර කියන්නේ ඔබ විවේකීව ඉන්නවා නම් මේ සංවාදයේ ඔබේ සංවාදය බවට පත් කරගන්න. ඔබ කොතන කොහේ හිටියත් මේ රට ඔබට මේ රටේ අනාගතේ ඔබට බාර කරලා තියෙනවා ඉතිහාසයේ විසින්. සුමිත් මහත්මයා දැන් ඇතැම් කතා නිර්මාණය වෙලා තියෙන්නේ මේ කොවිඩ් වසංගතයට කලින් අපි තා හොඳට හිටියා වගේ සියල්ල ජයගෙන. ඒතර ආර්ථිකය හොඳට තිබ්බද අපිට. දැන් ආර්ථිකය කඩා වැටලා කියලා කෑ ගහනවා. ඒත් මේ ප්‍රශ්නේ නිකන් අපි තේරුම් ගත්තොත් න්‍යායික වශයෙන් කොතනද මේ අර්බුදේ කොහොමද අපි හඳුනගන්නේ? ඒතකොට කොවිඩ් නැවත සම්බන්ධ වෙනවා අපිට. මොකක්ද මේ පිටපත නැත්නම් ඒ කොවිඩ් ආකෘතිය? එන්න පෙරත් ඔව් කොවිඩ් ආවට පසු අපි කොහෙද හිටියේ කියන එක අපි දැනගෙන ඉන්න. අපි කියලාගේ රටක් වශයෙන් මේ රටක් වශයෙන් ගෙනියන්නේ රාජ්‍ය ආදායම බදු මුදල් වලින් විතරක් යැපෙන. හැබැයි ඒ බදු මුදල් කියලා කිව්වහමත් නිෂ්පාදන ආර්ථිකයකට තුලින් ගන්න බදු මුදල් නෙමෙයි අපි ගාව තියෙන්නේ. පරිභෝජන ආර්ථිකයක් තුළ තියෙන බදු මුදල් වලින් තමයි ආණ්ඩුවක් ගෙනියන්නේ. මේ පහුගිය අවුරුදු 70 තුළම 77න් පස්සේ අපි ගාව තිබිච්ච නිෂ්පාදන ආර්ථිකය අපි විනාශ කරගෙන තියෙද්දි අපි මෙතන කතා කරලා තියෙනවා. එහෙම රටක් තුල ණයබරෙන් පිරිච්ච රජයක් සහ ණයබරෙන් පිරිච්ච සමාජයක් තමයි තියෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් කන එක සමාජයක් මධ්‍යම පන්තිකය. රජය ගත්තාම ණය අරගෙන මේ සුබ සාධන ආර්ථිකයේ පවත්වාගෙන යන උත්සාහ ලබනවා. හැබැයි කරගන්න බැරි වෙනවා. ජනතාවගේ මනස නිෂ්පාදන ආර්ථිකයක මෙවලඹක හිමිකරු මේ කොටස්කරුවෙක් කියන මනස නෙමෙයි තියෙන්නේ. කොහෙන් හෝ ගෙනල්ලා අපිට කන්න දීපල්ලා අපිට මේවා දීපල්ලා කියලා. ඒතර දේශපාලන කොටස් විපක්ෂ පක්ෂ කවුරුත් ආණ්ඩු කරන අය කවුරුත් ආණ්ඩු කරනකොට කියන දේ නෙමේ ආණ්ඩුවෙන් එළියේ ඉන්නකොට කියන්නේ. කවුරුත් මේක ජාතික වශයෙන් මේ දිහා බලලා නෙමෙයි කියන්නේ මේ කොවිඩ් අර්බුදයත් දේශපාලනීකරණය කරලා බලනවා මිසක් සත්‍ය ඇතියෙන් මේ කොවිඩ් වසංගතය පාලනය කිරීම කොවිඩ් එක්ක මේ වගේ දුප්පත් රටක්
හිඟන තත්ත්වයට වත් වෙච්ච රටක්, හිඟන මිනිස්සු ඉන්න රටක් බවට පත් වෙලා තියෙන රටක්, නිෂ්පාදන ආර්ථිකයක් නැති රටක්, කන බොන සමාජයකින් ගන්න සොච්චන් බදු මුදලෙන් විතරක් දුවන රටක් කොහොමද ඉස්සරහට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව මීට වඩා වෙනස් විදිහට හිතන්න ඕන පාලකයෝ සහ රටේ තියෙන බලධාරීන් නිලධාරීන් කවුරුත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොවිඩ් ආවෙත් කොවිඩ් අපේ නෙමෙයි. ආර්ථිකයක් දැන් අපේ නෙමෙයි. කොවිඩ් වලට අද හොයාගෙන තියෙන ප්‍රතිකාරත් අපේ නෙමෙයි. හැබැයි අපේ වගේ කට්ටිය ලෑස්ති වෙලා මේකට මේ වුණාට මේක අපේ නෙමෙයි. ඒක හොඳට තේරුණා. ඉන්දියාවෙම වැක්සින් ටික දුන්නා. භාගයක් ගැහුවා. ඊටු භාගෙ දැන් දෙන්නේ නැහැ. දෙන්න විදිහකුත් නැහැ ඒගොල්ලන්ට. අනුන්ගේ සාක්කුවේ තියෙන සල්ලි වලට අපි ගණන් හදලා කතා කරුවාට දෙන්නම් කාසි වලට කවදාකවත් ගණන් දුරු කරන්න බෑ. රටට වෙලා තියෙනෙත් අපිට එහෙමයි. දේශපාලකයට එක පැත්තකින් වෘත්තිකයෝ ඉන්නවා. වෘත්තිකයන්ට තේරෙන්නේ නැහැ මේ රටේ තියෙන ආර්ථිකයේ තියෙන ප්‍රශ්න. ඒක නෙවෙයි. ඒකින්ද ඒගොල්ලෝ කියන්නේ හැමදාම මේක වහලා තියන්න. හැබැයි අපි දැනගත්ත වහලා ඇරපු දවස්වල පෝලින් දෙකක් තිබුණා රටේ වැඩිපුරම. එකක් සමාජ අර්බුදය තුල හැදෙන තත්ත්වය තුල රට බීම හල් වල තියච්ච පෝලිම. ඊළඟ විශාලම පෝලිම මහජන බැංකුව වගේ තැන්වල සහ උකස් ස්ථානවල උකස් පෝලිම. සල්ලි නැහැ. මිනිස්සුන්ට සල්ලි නැහැ. ඒතර මේ සල්ලි නැති වෙන්නේ මධ්‍යම පන්තිකයා රුපියල් ලක්ෂයකමාරක ක්‍රෙඩිට් කාඩ් එක ගත්තා ක්‍රෙඩිට් කාඩ් එක කනවා කෑවා. හැබැයි ඊළඟ මාසෙ වලට ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි දෙන්න ඕන. ගෙදර අනිත් මිනිහට ක්‍රෙඩිට් කාඩ් එක නැති මිනිහා යන්තම් දාපු අතේ කරේ තියෙන මොකක් හරි තිබිච්ච එක ඊළ උගත් තියලා මේ මාස දෙකේ කනවා. අපි දැන් ඒ කියන්නේ අපි දෙසැම්බර් දක්වා ජීවත් වෙලා ඉවරයි. ඒක තමයි මම මේකේ. එතකොට දැන් රටක අපි ජලජාතික නිෂ්පාදනයේට එහා ගිය ප්‍රමාණයක් අපි ණය වාරික සහ පොලි වශයෙන් ගෙවන්න වෙලා තියෙනවා. ඒතර නිෂ්පාදනයක් නැති ආර්ථිකයක් තුළ තවදුරටත් වැක්සින් එකකට ඩොලර් 15ක් ඩොලර් 25ක් වගේ අතර ප්‍රමාණයක් සමස්ත ජනතාවට දෙන්න යනකොට තවත් බරක් යනවා. ඒතර එහෙම තත්ත්වයක් තුළ අපිට මේක උත්තරේ එතනමද කියන එක පාලකයෙක් හිතන්න ඕන. ඒවා නිර්දේශ කරන නිලධාරීන් හිතන්න. මම එක උදාහරණයක් මීට ඉස්සරත් කිව්වද මතක නැහැ. එන්නත් කියන්නේ එක මේක පාලනය කිරීමේ එක ක්‍රමවේදයක් විතරයි. එන්නත් ගැහුවත් නැත්නම් ලෝකේ ආපු ලෙඩ රෝග හොඳ වෙනවා. එහෙම හොඳ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට මේ භයානක ප්‍රභේද ඇති වෙලායි කියලා තියෙනවා. ඒ වෛරසයේ ස්වභාවය තමයි වෛරසය වෙනස් වෙනවා. ඒ වෛරසය වෙනස් වෙනකොට භයානක ප්‍රභේද ඇති වෙනවා වගේම මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති බොහොම මෘදු ප්‍රභේදත් ඇති වෙනවා. හැබැයි මේ මෘදු ප්‍රභේද පර්යේෂණ වලට ලක්වීමේ සම්භාවිතය හුඟක් අඩුයි. මොකද ලෙඩෙක් ඇවුනට පස්සේ ඒක පස්සේ ගිහිල්ලා තමයි අපි හොයන්නේ. හැබැයි මෘදු ප්‍රභේද සමාජය තුල පැතිරීමේ සම්භාවිතය වැඩි. ඒක තුලම සමාජය තුල ප්‍රතිශක්තියකරණය ඇති වෙලා අර හර්ඩ් ඉමුනිටි කියලා කියන්නේ රංචු මේ ප්‍රතිශක්තිකරණය ආවට පස්සේ ලෙඩේ ඉබේම යට යනවා. ඒක තමයි සාමාන්‍ය වෛරස් රෝගවල තියෙන අර එපිඩෙමියොලොජි කියලා කියන්නේ අපි කියන්නේ මේක පැතිරීමේ ස්වභාවය පාලනය වෙන්නේ එහෙම. එන්නත් දුන්නත් නැතත් ඒක වෙනවා. ඒතර මේ එන්නත් කරන්නේ තුලින් අපි කියන්නේ එන්නත් පහල් කරලා කතා කරන්නේ නෙමෙයි. අද තියෙන එන්නත් තවම එන්නත්ද කියලා අපි දන්නේ නැහැ. පරීක්ෂණ කරලා නැහැ. තාම පරීක්ෂණ කරලා නැහැ. කරමින් යනවා. තාම මේ මිනිස්සුන්ට ගහනවායි කියලා පරීක්ෂණේ තමයි මුළු ලෝකෙම එන්නත් ගහනවායි කියලා. සිදුවීමින් පවතින පරීක්ෂණය. හැබැයි අපිට ලෝකේ හුඟක් රටවල් වල ප්‍රතිකාර මේවට තියෙනවා නොමැරි බේරි සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් හැදිලා බේරෙනවා වගේ නොමැරි බේරෙන්න ප්‍රතිකාර තියෙනවා සම්ප්‍රදායනුකූල බෙහෙත් වර්ග දෙකක්. මම එක උදාහරණයක් කියන්නම්. ගිය දෙසැම්බර් 31 වෙනිදා තායිලන්ත ආණ්ඩුව මගින් ගැසට්ටුවක් ඒ වගේ ලිපියක් නිකුත් කරනවා ඇන්ඩ්‍රොග්‍රැෆිස් පැනිකියුලාටා කියන ශාකයේ සාරය මෙම රෝගයට ප්‍රතිකාරයක් වශයෙන් නිර්දේශ කරනවා විද්‍යාත්මක පසුබිමකින් ඒගොල්ලෝ පර්යේෂණ කරුවාට පසු. හැබැයි ඒක සම්ප්‍රදායික බෙහෙතක්. එතකොට ඒක කියන්නේ මේක වැළඳීමේ හැකියාව තියන අය හෝ වැළඳුණු අය පැය 70ක් 72ක් ඇතුළත මේක බොන්න ඒක බීමෙන් ඔබලාට රෝහල්ගත වීමෙන් වැළකී සිටි. ඒතර එහෙම කියලා කියන්නේ මෙහෙම ප්‍රතිකාරයක් තියෙනවා. සරල ප්‍රතිකාර දෙනවා බේරෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ දීලා ඒගොල්ලෝ වැඩ කරනවා. අපි රට වහගෙන ඉන්න කියලා අපේ වෛද්‍යවරු අපිට කියනවා.
අරම ප්‍රතිකාර තියෙන ලංකාවේ ආයුර්වේද ප්‍රතිකාරවල තියෙන එහෙම ශක්තිය වැඩි කරන ද්‍රව්‍ය. හැබැයි මුලදී අපි දන්නා හමුදාවේ කට්ටිය එහෙම හුඟක් වෙලාවට බේරුනේ මේවා බීලා. හැබැයි අද ඒව ගැන කතා කරන්න තහනම් කරලා තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. හැබැයි අපි වැක්සින් එක පස්සේම යනවා. හැබැයි වැක්සින් එක ගහනකම් වැක්සින් එක විතරමයි කියලා හිතනකොට වැක්සින් එක ගන්න දොස්තරවරුත් හොරපාර යනවා, දේශපාලනඥයොත් හොරපාර යනවා, සල්ලි තියෙන මිනිස්සුත් හොරපාර යනවා. මම එකක් කියන්නම්. මේ උදාහරණයක්. මම දන්න පෞද්ගලික කෝටිපති ව්‍යාපාරිකයෙක් දන්න අඳුරන කෙනෙක් මට කියනවා ડોක්ටර් මම නම් එන්නද ගත්තා. කොහොමද? මට ගෙදරට ඇවිල්ලා ගැව්වා. එදා දවසේ මම දැක්කා ටීවී එකේ පෙන්නනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් හමුදා රෝහලට ගිහිල්ලා ගහගත්තු දවසේ. හැබැයි කොහොම හරි මේවා හොරපාරේ ගෙවල් වලට ගිහිල්ලා ගහපු තැනුත් තියෙනවා. මේවා කේවා කියලා අප සමග අමනාප වෙන්න එපා. සමාජයේ සැඟවුණු තැන් හොයාගෙන යන්න අවශ්‍යයි. අපි නොදකින පැති බොහෝ තියෙනවා. සමහර මේක න්‍යායිකව තම මූලයේ තේරුම් ගන්න අවශ්‍යයි. මහාචාර්යතුමනි දැන් අපි හැමෝම උද්දාමයටපත් වුණ අපි පළවෙනි රැල්ල ජයගත්තා කියලා. හැබැයි ආයාව. එතකොට අපි අර පළවෙනි ජයග්‍රහණය අහෝසි වෙනවා. මුල් ජයග්‍රහණය අහෝසි කරනවා. දෙවෙනි රැල්ලත් පාලනය කරා කියලා අපි උදම් වෙනවා. හැබැයි ආයේ තුන්වෙනි රැල්ල. ඉතින් අපි දැන් මේවා එන්න පුළුවන් 4 5 යන ආදි වශයෙන්. එතකොට දැන් අපි කොහොමද මේවා නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ මාවතකට දාගන්නේ සහ කොවිඩ් විතරක් නෙවෙයි අනිකුත් ඒත් එක්කම උපදින අනිත් සමාජ ආර්ථික ගැටලු. දැන් අපි දැන් මේ පළවෙනි රැල්ල ඔබ කිව්වා වගේ අපි කළමනාකරණය කරගත්තා. දෙවෙනි රැල්ල ආවා. දෙවෙනි රැල්ල ආවම රට ලොක්ඩවුන් කළා. අපිට ආයෝන වුණා ලංකාවේ ආර්ථිකය පෝෂණය කරන්න කියලා. අපි සංචාරකයෝ ගෙනාවා යුක්‍රේනයෙන්. යුක්‍රේන් ගෙනාපු සංචාරකයෝ බුබුලක් වශයෙන් ගෙනාවයි කියලා අපි දැක්කා. අපිට බලන් ඉන්න බෑ. අපි හරි ආදරේ අපේ සීගිරියට. සීගිරියට අපි ගියත් සීගිරි ලලනාව ඉස්සරහා ෆොටෝ ගහන්න බෑ. ඒකට අපි ආදරේ අපේ ජාතික උරුමේ. අපි දැක්කා Facebook එකේ සංචාරකයෝ ඉස්සරහා ඒ සංචාරකයොත් එක්ක ෆොටෝ ගහනවා. අපි බොහොම සාර ධර්ම පුරුෂාර්ථ වටිනාකම් වල හිටපු මිනිස්සු අපි සම්දේ වලට ආදරේ. සමහර දේවල්. අපි දළදා මාලිගාව ළඟට ගිහලා පිටිපස්ස හරවන්නේ නැහැ. දළදා කරුණු ළඟට ගිහලා. ඒ අපේ සාර ධර්ම වටිනාකම්. ලෝකෙ දියුණු හැම රටකමත් එහෙම තමයි. අපි දැකලා තියෙනවා මේ රටවල තියෙන ගෞරවනීය ස්ථානවල, පූජනීය ස්ථානවල, විශේෂ ස්ථානවල එහෙම තමයි හැසිරෙන්නේ. අපි කිසිම දෙයක් ගැන බැලුවේ නැහැ. අපි ඉව බවන්නතු මේ අය අරන් ගියා. අපි දන්නවා අර මේ වේයන්ගොඩ පැත්තේ මොකද්ද මිනුවන්ගොඩ පැත්තේ ඇඟලුම් කර්මාශාලාවකට ආපු විදේශිකයන් පිළිබඳ කාරණාව කතා බහට ලක් වුණා. ඒ කාරණාව ගැන හොයනවා කොයි කාරණා හෙව්වෙන්නේ නැහැ. අපි දැක්ක වසංගතයක් වගේ පැතිර යන්න පටන් ගත්තා. මේවා අපිට දැන් මේ මතකත් නැහැ මේ වසංගතේ පැතිරිච්ච හැටි. ඒත් එක්කම වසංගතයට අපි කිව්වා මෙතුමා කිව්වා වගේ එන්නත් ගෙනාවා. ගෙනේම ගැන අද බංග්ලාදේශයේ එක මිලක් තියෙන්නේ, ලංකාවට එක මිලක් තියෙන්නේ, වියට්නාමයට තව මිලක් තියෙන්නේ. අපිට මිලවල් 3-4ක් තියෙනවා. අපි හැබැයි ඒ සියල්ල බලපුවාම අපි තමයි වැඩි ගාණක් දීලා ගෙවන්නේ. ඒකට කාටද මේ මිල යන්නේ? ඊළඟට අපි මේ අතරතුර කතා කරනවා PCR වලින් වංචා කළායි කියලා කියනවා, ඇඳුම් කට්ටල වලින් වංචා කළා කියලා කියනවා, එන්නත් වලින් වංචා කළා කියලා කියනවා. මේ වංචා එනකොට අපි පොල් තෙල් වංචාව, සීනි වංචාව මහ විශාල වශයෙන් රටේ වංචා ගැන කතා බහට ලක් වෙලා. රටේ සමාජ ජීවිතය මිනිසුන් අතර විශ්වාසයේ බිඳ වැටිලා සෑම ආකාරයෙන්. ඒ අතරතුර අර කිව්වාගේ ඇති හැකි මිනිස්සු එතන ගිහින් ගහ ගන්නවා, මුදල් වංචා වෙන බව දැනන්න පටන් ගත්තා. සමාජයේ විශ්වාසය බිඳ වැටෙන්න පටන් ගන්නවා. සමාජයේ අගයන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. මේ සියල්ල මැද අතිශය කනගාටුදායක දේ මා දකින්නේ මම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා මම දකින්නේ තමයි අපේ රටේ අධ්‍යාපනයට මොකද්ද වෙලා තියෙන්නේ කියන කාරණේ. තාමත් ගිය අවුරුද්දේ හෝඩිය පන්තියට ආපු ළමයා මේ අවුරුද්දේ හෝඩිය පන්ති ළමයාත් එක්ක එකට ආයන්න කියන්නේ. හරි. අපි මෙතුමා කිව්වා වගේ හැම තැනකම මේ කාරණාව. අපි ඔන්ලයින් උගන්වන්න කියලා පටන් ගත්තා. අපේ ගුරුවරු ඇත්තටම හරි ස්වේච්ඡාවෙන් වැඩ කළා කියලා මට හිතෙනවා. හරි නොමසුරුව තමන්ගේ දරුවන්ට උගන්වන්න උත්සාහ කරනවා කියලා මට හිතෙනවා. ඒගොල්ලන් දිවාරය නැතුව පන්ති පවත්වමින් මේ කාරණාව කරනවා. නමුත් අද අපට කියන්න පුළුවන්කමක් තියෙනවද මේ රටේ අධ්‍යාපනය ගැන සෑහීමටපත් වෙනවා කියලා. මම අලුත්ම සංඛ්‍යාලය ගැන වගේ ගියසුමා ඊයේ මම කියෙව්වා. ලංකාවේ ළමයි 200ක් ඉන්න පාසල් වැහිගෙන යන පාසල් 300ක් 400ක් තාම ලංකාවේ තියෙනවා. මේ ප්‍රශ්න ඒවා ඒ ආකාරයෙන් එහෙම තියෙනවා. වැසිකිලි නැති පාසල් තියෙනවා.
ලංකාවේ පහසුකම් නැති පාසල් තියෙනවා. වහලවගෙන හොඳ සම්පූර්ණ ඩෙස්ක් නැති හොඳ ආවරණ පන්ති කාමර නැති පාසල් තියෙනවා. මේ ප්‍රශ්නේ එසේ තිබියදී අපි කිසිම දෙයක් කතා කරන්නේ අපිට අඩු ගන්න දැන් ඒ ප්‍රශ්නේ එසේ තියෙනවා අතරතුර මේ ළමයින්ගේ ප්‍රශ්නේ මේ ගුණ ගන්න ළමයින්ට පාඩම කියා ගන්න දෙන්න විදියක් නැහැ. මේ අතරතුර විශ්වවිද්‍යාල වල තත්ත්වය මොකද්ද? අවුරුදු 2කින් විශ්වවිද්‍යාල විවෘත වෙලා නැහැ. ඒ ළමයි අසරණ වෙලා ඉන්නවා. මේ අතරතුර රට පුරාම හන්දි ගානේ රූපවාහිනී නාලිකාවල සහ පත්තරවල සමාජ මාධ්‍ය හරහා විදේශ වලින් මේ රටේ විදේශවලට මේ රටේ දරුවෝ ටික ඇදගෙන යන්න බලන විනිමයකම් මංකොල්ල කෑමේ ව්‍යාපාර ආරම්භ වෙලා තිනවා. විදේශ විශ්වවිද්‍යාල කියලා ජාතියක් ආරම්භ වෙලා. මේවා ගැන කිසිම කෙනෙක් අපි හොයලා බලන්නේ නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ රටේ දේශපාලනඥයෝ දරුවෝ කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න. මේ රටේ කිසිම දේශපාලනඥයෙක් මේ අර්බුදය හැමුවේ ඒගොල්ලන්ගේ දරුවෝ ගැන තැවෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තැන් හදාගෙන ඒගොල්ලෝ යන්න ලෑස්තිලා ඉන්නේ. මේ රටේ සාමාන්‍ය පන්ති මිනිස්සු එසේමයි. නිලධාරීන්ගුණුත් එහෙමයි, ව්‍යාපාරිකයින්ගුණුත් එහෙමයි. මම හිතනවා මේ රට ආයෙත් අපි අගාධයට ගමන් කරමු. මචං දැන් අපි මේ ප්‍රශ්නේදී අපි 69 ලක්ෂයක් ජනතාව බලය දීලා ජනාධිපතිවරයාට මේ තවත් අවශ්‍යයි කියලා අපි සංශෝධනයකුත් සම්මත කරලා දීලා දැන් එතුමා මේ රට සෞභාග්‍ය දැක්ම ඔස්සේ රට ඉදිරියට ගෙනියනවා කියලානේ ජනතාවට පොරොන්දුනේ. එතුමා කිව්වෙම එතුමා වෙනුවෙන් එතුමාට ගේ දේ ඉටු කරන්න එතුමාට මේ එතුමාගේ බලාපොරොත්තු ඉටු කරපුවාම එතුමා අපේ බලාපොරොත්තු ඉටු කරයි කියන විශ්වාස කරේ. දැන් මොකද්ද වැරද්ද කොතනද? දැන් අමාත්‍යාංශයේ බෙදුවා වැරදිද? විද්‍යාත්මකව නිලධාරිපත් කරා වැරදිද? එහෙම නැත්නම් මේ ව්‍යුහයේ ගැටලුවක්ද? පුද්ගලයන් ගැටලුවක්ද? කොතනද වරද්ද ගත්තේ අපි? මම හිතනවා අපි රටක් විදිහට අපට දැක්මක් තියෙන්න ඕන. මේ දැක්ම හදනකොට මතුවෙන්න පුළුවන් විවිධ ගැටලු. යුද්ධ ගැටලු මිනිසා විසින් ඇති කරන ගන්නා දේවල් තියෙන ව්‍යසනයන් තියෙනවා, ස්වාභාවික විපත් තියෙනවා, වසංගත විපත් තියෙනවා. මේවා මතු වුණාම කොහොමද අපි මේ මූලික දර්ශනය ආරක්ෂා කරගනිමින් මේවට මුහුණ දෙන්නේ? හරි අපි වගේ සංවර්ධනය වෙන රටක තිරසාර ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් ව්‍යසනය කළමනාකරණය කරන්න ඕන. උදාහරණයක් විදිහට මේ වෙනකොට අධිවේගී මාර්ගයකට ප්‍රමුඛතාවය දෙනවද? දුරකථනයක් නැති, දුරකථන පහසුකම් නැති, ඉගෙන ගැනීමට පහසුකම් නැති දරුවන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය වෙන දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයට අවශ්‍ය වෙන ප්‍රාග්ධනය ආයෝජනය කරනවා. අපි ප්‍රමුඛතාව හඳුනගන්න එපා. අපිට දැක්මක් තියෙන්න එපා. අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා කියලා තමයි අපි හිතන්නේ. ලොකු සුපර් හයිවේ හදලා දියුරුනහම අපි හිතන් හිටියා හෝටල් වලට මිනිස්සු වෙයි, විදේශ සංචාරකයෝ මේ රටට එයි, අපි හදන නිෂ්පාදන පිටරට යවන්න පුළුවන් වෙයි. අපි මෙහෙමයි සිහින දැක්කේ. නමුත් අද වෙනකොට සිහිනේ බිඳ වැටලා තියෙනවා. අපිට ප්‍රමුඛතාවයන් හඳුන ගන්න ඕන. මේ වගේ වසංගතයක් හමුවේ ප්‍රමුඛතාව මොනවද? අපිට මේ ප්‍රමුඛතාව හමුවේ ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙනවා. දැන් අද මේ සියල්ල මැද්දේ අපිට ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ මොකද්ද වෙමින් පවතින්නේ? ජාත්‍යන්තර ක්ෂේත්‍රය මොකද්ද? අද GSP+ අර්බුදය මොකද්ද? GSP+ අර්බුදයේ පිටිපස්සේ තියෙන මූලික සාධකය මොකද්ද? අපි මේවා ගැන ජාත්‍ය බටහිර රටවල් අපිව කොන් කරනවා කියන කාරණේ පිළිබඳ මගේ කොන්දේසියක් නැහැ, ඒක විවාදයක් නැහැ. නමුත් මේ GSP+ වැළැක්වීමට ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනා තමයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නේ. යුද්ධෙදිත් ඔය ප්‍රශ්නේ ආවා. හරි, යුද්ධෙදිත් ඒ ප්‍රශ්නේ ආවා. අපිට ඒ කාරණාවේදී අපිට අපේ කළමනාකරණය අපි කරගන්න අපි උත්සාහ කරපු අවස්ථා තිබුණානේ. අපිටම අපේ සංහිඳියා කොමිසමක් අපේ තිබුණා. අපි පත් කරගත්තා. අපි මේවා කරමුයි කියලා කිව්වා. අපිව කළේ නැහැ. අපි කරන්නම් කියලා අපි කිව්වා. අපි කරේ නැහැ. ඒ නිසා අපිට ඒ දඬුවම මේක අපිට බේර ගන්න යම් ආකාරයක කළමනාකරණය කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් මතුවුණාම ඒ ප්‍රශ්නයට අපි විවේචනාත්මක මැදිහත් වෙන ගමන් අපි කළමනාකරණය කරන්න ඕනේ. මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ? අපි යම් අත්අඩංගුවට ගැනීම, යම් ලේඛකින්ගේ නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීම, යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම, මේවා පිළිබඳ පාරදෘශ්‍යභාවයෙන් කටයුතු කිරීම අවශ්‍යයි. අද දැන් අපි කතා කරනවානේ මේ වෙනකොට අපිට කියන්න පුළුවන් නම් රැක්සක පිට අත්අඩංගුවට ගත්ත නිලදා මේ සැකකරුවන් නඩුව අහන්න හිර කරන්න. අවුරුදු ගණන් නඩුව අහන්නතු තියාගෙන ඉන්නවා කියන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තමයි. අපි රට ඇතුලේ විසඳ ගන්න තිබුණ දේවල් අපි විසඳ ගන්න නැතුව ජාත්‍යන්තරයට ඇඟිලි ගහන්න පුළුවන් වන ආකාරයට අපි අවස්ථා ලබා දීලා තියෙනවා. අන්තිමේදී ඒව අපට අභියෝග කරන්න පටන් ගන්න තියෙනවා. අපි ලෝකෙත් එක්ක නම් ගනුදෙනු කරන්න ලෑස්ති වෙන්නේ ලෝකයේ තියෙන යම් සාධකයන් අපි එකඟ වෙච්ච ගිවිසුම් වලට අපි අනුකූලව හැසිරෙන්න ඕනේ මූලික වශයෙන්.
අපි ඒ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා කිවිසුම් වලට අත්සන් කළා නම් ඒ අනුව කටයුතු කරන්න ඕන. බන්ධනාගාරවල ඉන්න බහුතරයක් දෙනා සැකකරුවන්. චූදිතයන් නෙවෙයි. හරි. චූදිතයන් සැකකරුවන්ගේ නඩුව අහලා බන්ධනාගාරගත කරන්න පුළුවන්. නැත්නම් නිදහස් කරන්න පුළුවන්. අපිට යම් සාධාරණ ක්‍රමයක් පේන්න තියෙන්න ඕන සමාජයක. ඒක එහෙම නොවුනහම ඒක ජාත්‍යන්තරයට කවුරුරි පැමිණිලි කරාට පස්සේ ඒක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද අපිට ඒක නිසා අපේ දේශීය කෘෂි කර්මාන්ත සමාජයට අපේ ඇඟලුම් කර්මාන්තයට මේක ඉදිරියේ බලපාන්න පුළුවන්. අපේ ආපනයන වෙළඳාමට බලපාන්න පුළුවන්. මම පෞද්ගලිකව හිතනවා අපි ප්‍රධාන වශයෙන් රට ගැන විශ්වාසයෙන්, රටේ ජනතාව ගැන විශ්වාසයෙන්, රටේ සංවර්ධනය ගැන විශ්වාසයෙන් රට දිහා බලන්න අවශ්‍යයි. අපට මේ අර්බුදයේ වෙලාවේ අපි අර්බුදයේ විසඳ ගන්න ගමන් අනිකුත් අර්බුද මේක ඇතුලේ පැටලෙන්න දෙන්න හොඳ නැහැ. උදාහරණයක් විදිහට කෘෂි කාර්මික ප්‍රශ්නය. අපි ඊටමත් නිවැරදි මේ පලිබෝධනාශක ද්‍රව්‍යයන්ගෙන් තොර වසවිසෙන් තොර පොහොර භාවිතය කරනවා කියන සංකල්පයක් විදිහට ඊටමත් හොඳ එකක්. නමුත් මේක කොහොමද විසඳන්නේ? මේක විසඳන්නේ කොහොමද? මේ ගැන විශේෂඥ ප්‍රාමාණික විශේෂඥවරුන් කොහොමද විසඳලා තියෙන්නේ? මෙස්න ආදර්ශ ආකෘතින අපි කොහෙද නිර්මාණය කරලා තියෙන්නේ? උපාය මාර්ග සැලැස්ම මොකද? අපේ සංවර්ධන මේ රෝඩ් මැප් එක මේ සංවර්ධන ප්‍රවේශ මාර්ගය මොකක්ද? කවුද කරන්නේ? කවුද ඒක කාරණාව කරන්නේ? අපි මේ කිසි දෙයක් කරන්න නැතුව දේශපාලකයෝ ඔහේ කියන්නම් වාලේ කියනවා, කොහොම හරි කරන්නයි කියනවා. අපිට මේවා ගැන කියනකොට අපි සමහර ඒවා දන්නෙත් නැහැ. සමහර දේශපාලනඥයෝ කියනවා මොකද ශුද්‍ර ජීවීන් නැති පෝර වර්ග ගේනවයි කියලා කියනවා. හරිද? සමහර අය කියනවා මේ සත්තු මැරෙන්නේ වාරකන් නිසා කියලා කියනවා. අඩු ගානේ විද්‍යාත්මක ප්‍රවේශයකට රට යන්න බෑ. මෙහෙමද ප්‍රතිපත්ති තීරක රටක් හැසිරෙන්නේ. මා පෞද්ගලිකව හිතනවා මේ කාරණාව දිහා මීට වඩා ගැඹුරින් කතා කරන්න අවශ්‍යයි. මේ සියලු අර්බුද කතා කරන්න පාර්ලිමේන්තුව රැස් වුණාම ඒ අයගේ හැසිරීමුත් අපිට බැහැමුණාම පැහැදිලිව පේනවා. එකිනෙකා ගහගන්නෙව්වා, බැනගන්නෙව්වා, පරුස වචන කියාගන්නෙව්වා. දැන් මේ රටේ ජනතාවට මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් අපිට තියෙන්නේ මේ වසංගතයෙන් ගැලවීමේ නැත්නම් මේ මරණයෙන් ගැලවීම සඳහා අපිට තියෙන උවමනාවක් තියෙනවා. ඊට වඩා මේ ජීවිතය සම්බන්ධව අපිට තියෙන අදහස මොකක්ද? දැන් ඉතා වැදගත් කාරණයක් මතුවුණා. අපේ දර්ශනය මොකක්ද? අපි තව අවුරුදු 5කදී කොතනද ඉන්නේ? තව අවුරුදු 10කදී කොතනකද ඉන්නේ? වෙන රටවල හා සාපේක්ෂව ගත්තාම අපිට අදහසක් තියෙනවද? කෙනෙක් තමන්ගේ ආහාර වේල සපුර ගන්න පුළුවන්ද අපිට ඉදිරි කාල සීමාව තුළ? තමන් පුරවැසියෙක් මල් එල්ලගෙන ගම වටේ යනවනම් තමන්ට අගහිකම් තියෙනවා කියලා ඉල්ලන්න. රටක් හැඩ ගත්තොත් එම් රට මේ හැම රටකින්ම ණය අරන් මේ අපි කොහෙද තව ණය උගලක හිර කරන්න හදන්නේ? ඊට වඩා ස්වාධීනව නිදහස් නිවහල් රාජ්‍ය සංකල්පයට මොකද වෙන්නේ? ඒක තවදුරටත් හැකිලෙමින් පවතිනවාද? එහෙනම් අපිට වඩා වේගයෙන් රටේ මේ ප්‍රශ්න හඳුනන මිනිස්සු, මේ රටේ ගමන හඳුනගත්තු මිනිස්සු වේගයෙන් එකතු වෙලා වහාම මේ නිදහස් නිවහල් රාජ්‍ය පිළිබඳ සංකල්පේ යලි කරලියට ගේන්න ඕනේ, යලි මතු කරන්න ඕනේ කියලා විශ්වාසය අපිට තියෙනවා. ඔබ එක්වන්නේ නින්නද සජීවී සංවාදයේ සමගයි. කොවිඩ් අර්බුදය හා සමාජ දේශපාලනික අර්බුද. එනිසා අපි දැන් ඉන්නේ ප්‍රශ්න ගොඩක් මැද. ඔබට මේ සියලු දේවල් අහනකොට පොඩි වේදනාවක් ඔබේ ජීවිතය ඇතුළෙන්ම එන්න පුළුවන්. මොකද අපි කවුරුවත් තනි වෙලා නැහැ. අපි පිටිපස්සේ තව පරම්පරාවක් එන නිසා අපිට හරි බයයි හෙට දවස ගැන. නිසා රැඳෙන්න අපි ගෙල්ලන්නම් ඊළඟ විරාමයේ දක්වා රැඳෙන්න අප සමග. නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. කොවිඩ් අර්බුදය හා සමාජ දේශපාලනික අර්බුද මා කලින් සඳහන් කළා වගේ අපි හිතන්නේ අපිට කොවිඩ් විතරයි අපිට ආපු ප්‍රධානම ප්‍රශ්නය කියලා. හැබැයි ඒ වන විටත් අපි අපේ ආර්ථිකය පිළිබඳව ගැටලු රැසක අපි ජීවත් වුණේ. අපේ නිෂ්පාදන ආර්ථිකයට මොකද වෙලා තිබුණේ? ඒ නිසා මේ ගෝලීය ආර්ථික ක්‍රියාවලිය හරහා ඒ ඔස්සේ අපේ කුඩා ආර්ථිකයට, කුඩා කර්මාන්තවලට සුමිත් මහත්මයා දැඩි බලපෑමක් කෙල්ලලා තිබ කාලයක මේ වන විටත් ඒ තර්ජනය තාම තියෙනවා. එතකොට මේ නැවත සහල් ආනයනය කිරීමටත් සැරසෙනවා. එතකොට බොහෝ අයගේ අදහසක් තියෙනවා මේ නැවත කුඩා ප්‍රමාණයේ ජීවත් වෙන මේ සහල් කර්මාන්තයට නැවත වතාවක් කනකොක අහන්නලයිද? ඒතෝ දේශීය කර්මාන්තයේ තවදුරටත් වැටෙයිද? මේවා පිටිපස්සේ විශාල ගණදුණු තියෙනවා, ජාවාරම් තියෙනවා. දැක්ක පහුගිය කාලේ පොල්තෙල් සංවාදයේ අපි ඇද්දා රටේ මේ වෙච්ච ගණදුණු ඇතුලේ මහ විශාල ලාභයට කෑදර තෘෂ්ණාධික මිනිසුන් එකතු වෙලා හිටියා. අපි බලාපොරොත්තු වෙන්නේ මීට වඩා පාරිශුද්ධ දේශයක්, පිරිසිදු රටක්. හැබැයි දූෂණය කියන තැනට
ගමන් කරමින් තිබෙන සුමිත් මහත්තයා මෙතෙන්ට මේ තව සමාජ අර්බුදයක්. ඔව් දැන් මේ දූෂණය කියන එක සියලු දේවල් සියලු හොඳ දේවල් දූෂණය සඳහා යොදා ගැනීමේ සම්භාවිතාව කළු සුදු ભેදයකින් තොරව පක්ෂ ભેදයකින් තොරව මේ රටේ සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් කියලා ගත්තොත් ඔබතුමා මතක් කරා සහල් ආනයනය ගැන. දැන් මේ සැරේ තමා අපි දන්නවා ලංකාවේ වගා කළ හැකි හැම කුඹුරක්ම වගා කරලා තියෙනවා. කොහෙදෝ යන වැහි ටිකක් ඇවිල්ලා අපිට වැව් ටික ඇවිල්ලා කුණාටු ටික ඇවිල්ලා ලොකු වැස්සක් ඇවිල්ලා ගම් වතුර ගලලා අපිට වතුරත් හම්බුණා මේ සැරේ වෙන සැරවලට වැඩිය. ඒ නිසා මේ සැරේ අස්වැන්න වෙන සැරවලට වැඩියෙන් හම්බ වෙනවා කියන පුරවකතනෙකුත් තියෙන කාලය තුල තමයි මේ වගේ පොන්නි සම්බා සහල් ටොන් ලක්ෂයක් පේනවායි කියලා කතිකාව එළියට එන්නේ. මම දන්නේ නැහැ ආහාර සුරක්ෂිතතාවය. ඔව් කන්න නැත්තම් හාල් ගෙනල්ලා දෙන්න බෑ. හැබැයි මේ රටේ ගොවිතැන පිළිබඳව ඉදිරි කන්නේදී එන අස්වැන්න පිළිබඳව පුරවකතනයක් කරලාද මේ වෙනකොට විශාල සහල් නිෂ්පාදකයෝ 3-4 දෙනා තුළ තියෙන ගබඩාවල තියෙන වී ප්‍රමාණය සහ මිනිසුන් අතර තියෙන වී ප්‍රමාණය ගැන පුරවකතනයක් ගණන් බලලාද මේ තීන්දුව ගත්තේ කියලා පිළිබඳ ප්‍රශ්නාර්ථයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේම මහා විදේශ විනිමය අර්බුදයක ඉන්න අපි මේ වගේ දෙයක් අපි කළ යුතුද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම මෙතුමා කිව්වා වගේ අපි කාබනික නිෂ්පාදනය සඳහා ස්වභාවික ආහාර නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වීමේදී රජයේ පැත්තෙන් බොහෝ අය මේක තල්ලු කරගෙන යන්නේ ආනයනික රසායනික පොහොර වෙනුවට ආනයනික කාබනික පොහොර කියන මාතෘකාවක් යටතේ. ඒකට එක පැත්තකින් විපක්ෂය කියනවා මේ පොහොර ආනයනයෙන් අතර කෙරුවේ ආණ්ඩුව විදේශ විනිමය අර්බුදයක හිටින නිසා. හරි විදේශ විනිමය අර්බුදයක ඉන්නවා නම් අපි කහ තහනම් කරලා ඉවරලා වගේ දෙයකට අපි පොඩි දෙයකින් අපිට වගා කරන්න පුළුවන් දේවල් ගැන අපි උත්සාහයක් ගත්තු අපි කාබනික පොහොර ගෙනල්ලා අපිට මේ වැඩේ කළ හැකිද? ඇයි කරන්න යන්නේ? දන්නවා ඊටාම ලහියේ කම්පැනි රෙජිස්ටර් කරලා තියෙනවා. මෙතෙක් කල් හිටපු පොහොර ව්‍යාපාරයේ හිටපු නැති ව්‍යාපාරිකයෝ මේ අලුත් ව්‍යාපාරයට අත ගහලා තියෙනවා. ඒ පාර ප්‍රශ්නයක් එනවා පරණ ව්‍යාපාරිකයෝ වෙනත් අයත් අතර දේශපාලන සහ ව්‍යාපාරික සම්බන්ධතා තියෙන නිසා අලුත් ව්‍යාපාරිකයෙක් එක්ක ගනුදෙනු කිරීමේදී ඔය කියන කතන්දර ටික තනි පුද්ගලයෙකුට හරු අලුත් කණ්ඩායමකට හැසිරිය හැකි නේද කියලා. ඒ කියන්නේ දැනට මා දන්නා හැටියට කෘෂිකර්මය සඳහා සමහර දියර නිෂ්පාදන ගේන්න තීන්දුව කරලා තියෙනවා. ඒවා මෙතුමා කිව්වා වගේ ඒවා මේ ස්ටෙරයිල් මොනවාද මේ ජීවාණු හරණය කරපු දේවල්. ඒතර ජීවාණු හරණය කළා මමත් ඒක ගැන හොයලා බලලා ඒවා තියෙන මේ සමහර දේවල් දැනටවත් වෙළඳ පොළ දැමීම සඳහා ලැහත් වෙච්චි ඇසුරුම් සහිත නිෂ්පාදන ඒවල කියලා තියෙන්නේ මුහුදු සාරයේ නිෂ්පාදිත කරපු ඒවා සහ ඒවල විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් 100ට සමහර වෙලාවට කියන 30ක් විතර වගේ තියෙනවා කියලා. ඉතින් අපි දන්න විද්‍යාව අනුව මුහුදු සාර වලින් මාළු කුඩු ඇරෙන්න මාළු කුඩු කරලා ගත්ත ඇරෙන්න එවැනි නයිට්‍රජන් ප්‍රමාණයක් වෙනත් දෙයකින් ගන්න බෑ. ඒවම යට කියන මේ enhanced liquid protein මේ liquid fertilizer කියලා ලෝකේ හදන දෙයක් තියෙනවා. ඒ කියන්නේ දියරමේ වශයෙන් අර තියෙන යූරියා ඇමෝනියම් නයිට්‍රේට් වගේ දේවල් යම්සි ප්‍රමාණයක් දාලා දිය කරලා ඒකට කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් එහෙම නැත්නම් මුහුදු සාර ප්‍රමාණයක් දාලා හදන ඒ වගේ ද්‍රව්‍ය දෙයක් කරලා ගේන දෙයක් තමයි මට පේන හැටියට මේ වෙලින්දෝ සහ මේ පිටිපස්ස ඉන්න අය මේ කරන්නේ. ඒක කියන්නේ අර ගෝණිය ඇට විදියට ගේන එක දියර කරලා තවත් විදියකට ගේන ක්‍රමයක් විතරයි. දැන් අපේ ආහාර නිෂ්පාදන පද්ධතිය නැත්නම් අපේ කෘෂි කර්මයේ මේ ක්‍රියාවලිය පරාදීනත්වයෙන් ගලවා ගැනීමේ
අපිට උමනාවකුත් තිබුණනේ. දැන් නැවත අපි මේවන විදේශ රටවලට විදේශ වෙළඳපොළක් මත අපේ මේ යැපීම සිද්ධ වෙනවා නම් මේ සම්බන්ධව අපේ බලාපොරොත්තු ඉටු වෙරේද? එතනදී කතා කරනකොට අපි ඕගොල්ලෝ තමයි කියන්නේ මේක පරාධීනත්වයෙන් ගැලවීම සඳහා කියලා. මේක බොහෝ වෙලාවට ෆුඩ් සේෆ්ටි ඒ කියන්නේ ආහාර වලින් තියෙන ආරක්ෂාව සඳහා තියෙන ෆුඩ් සේෆ්ටි සඳහා තියෙන කතන්දරයක් විතරයි ඒගොල්ලෝ කියන්නේ. ඒතකොට මේ රසායන පොහොර දාපුවාම මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන ඒකින්ද ඕගනික් වලින් හදන්න ඕනේ. ඒක අපි පිට රටින් ගෙනල්ලා දෙන්නම්. මේවා කතා කරන්නේ මේ විශේෂඥයෝ දේ සම්බන්ධව දැනුම ඇති අයද? මට ප්‍රශ්නයක් තියෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා. විශේෂඥයෝ තමයි මේක ඉස්සරහින් ඉන්නේ කියන එක. ඒ කියන්නේ මම එක්තරා විශේෂඥයෙක් මේ පිළිපස්ස ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ විශේෂඥයා තමයි මේ පොහොර කාණ්ඩය පිළිබඳව කතා කරලා තිබුණා. යම් කිසි ස්ථානවල ඔහු මේ රජයට උනත් සමහරට මේ ලණුවක් දුන්නයි කියලාත් මට හිතෙනවා. ඒක මගේ පෞද්ගලික අධ්‍යයනය තුළ මේ කෘෂිකර්මයේ සඳහා මේ දේ කළ යුතුයි කියලා සමහරලාට රජයට බලපෑම් කරවලා මේක එතෙන්ට ගෙනාවේ ඔහුද කියලා මට හිතෙනවා. ඔහු විසින් කියපු සමහර දේවල් ගැන බලලා මම අර ඉස්සෙල්ලා මතක් කරපු ඒ ද්‍රාවණය එහෙම ද්‍රාවණ තියෙනවායි කියලා ඔහුගේ නිර්දේශවල ලියලා තියෙනවා. ඒත් මට හිතා ගන්න බෑ මේ රටේ විද්‍යාඥයෝ මේ රටේ ඔබලා කියන වෘත්තිකයෝ මෙසේ නම් මේ කරන්නේ මේ රටේ නූගතුන් කියන මිනිස්සු ඇවිල්ලා ඉඳගත්තා නම් මම හිතන්නේ මේකට වෙන තියෙන හානිය අඩුයි. මේ අද මහා පරිමාණ වශයෙන් ප්‍රබල මතයක් ගෙනිනවා මේ පාර්ලිමේන්තුවේ 225 ඉන්නේ මෝඩයෝ. ඒ මිනිස්සු ගිහිල්ලා කරන දෙයක් නැහැ. උගත්තු මහ ලොකු දේවල් කරනවා කියලා. හැබැයි මම පෞද්ගලික විශ්වාස කරන උගතුන්ගෙන් මේ රටට වෙන හානිය නූගතුන්ගෙන් වෙන හානියට වඩා මහා විශාලයි. ඒ පාර්ලිමේන්තුවේ ඉඳගත්තත් පිටත හිටියත් විශ්වවිද්‍යාලයේ හිටියත් වෙළඳපොලේ හිටියත් ඔහුගෙන් වෙන හානිය අතිමහත්. ඔවුන් දැන මේ විනාශය කරන්නේ. අපේ අහලා තියෙනවා හොරට නිදන්න අවදි කළ නොහැක කියලා මහාචාර්යතුමනි. දැන් මෙතනදී අපිට දැන් කුඩා මිනිහාගේ ආර්ථිකය තව රට හැදිලා නැහැ. රට ඇරලා කිව්වට කඩයක් කැරියාම රට ඇරියා කියලා මිනිස්සුන්ට කියන්න බෑ. ඊට වඩා මේකට පුළුල් අර්ථයක් අවශ්‍යයි. අපි කොහොමද මේ රට විවෘත කිරීම සැබෑවටම ආර්ථිකය ශක්තිමත් කිරීම? ඒ මත තමයි කුඩා මිනිස්සු තාම ඉන්නේ අර සුද්‍රමූල ණය මත බරපැට වෙලා අතකන කර උගස් තියලා තමන්ගේ නිෂ්පාදන කරගන්න විදිහක් නතු. ඇත්තට ඒ මිනිස්යාගේ ජන ජීවිතයට මේ වෙලාවේ බලපාලා තියෙන ප්‍රශ්න වලින් කොහොමද උරුව ගලවගන්නේ? අපිට මේ කොරෝනා වසංගතයේ ඉන්න ඉස්සර වෙලත් මේ රටේ ආර්ථිකය පිළිබඳ දන්න විශේෂඥවරු මහ බැංකු වාර්තාව කියනවා ආදායම් බෙදී යාමේ බරපතල විෂමතාවයක් ලංකාවේ තියෙනවා. ලංකාවේ 60%කට ආසන්න ගමක් සමස්ත ධනයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් බෙදෙන්නේ 20%ක විතර ජනගහනයක් සතුව. අනිකුත් 180ට තමයි ඉතුරු ටික බෙදෙන්නේ. මේකෙනුත් 20%ක් ඉන්නවා එදා වේල හොයාගන්න දවසකට ඩොලර් 4.5 ලංකාවේ ජාතික ධනයෙන් 4.5යි. 5ක් ඉන්නෙත් නැහැ. 4.5යි බෙදෙන්නේ මේ 5%ට. ඒ තරම් අති බරපතල විෂමතාවයක් තියෙන සමාජයක් තමයි තිබුණේ. ඒ සමාජ වටපිටාව මැදට තමයි මේ කොරෝනා වසංගතය වැටුනේ. මේකෙදි වැඩිම හානියක් වුණේ අර අසීමිත අඩු ආදායම්ලාභී විශාල ජන කණ්ඩායමට මධ්‍ය පරිමාණය හා සුළු ආදායම් ලබන මිනිස්සු කණ්ඩායමට. අර පොසත් 120ට මේකෙත් වාසියාවේ ඇයට තමයි. ඔය අපි කියන පොල් තෙල් වංචාව, ඔය අපි කියන සීනි වංචාව, ඔය අපි කියන PCR වංචාව, ඔය කියන අපි හෝටල් වංචාව, ඔය අපි කියන සියලු වංචා සියලු වල වාසිය ලැබුණේ ඒ කණ්ඩායමට. දැනුත් ලබමින් ඉන්නේ ඒ කණ්ඩායමට. ඔය අපි කියනනේ ඉන්ජෙක්ෂන් එන්නතුත් එහා මෙහා වුණයි කියලා. මේ සියලුම දේවල් සිද්ධ වෙලා තියෙන ඉතින් තමයි පෝර ගෙන්නනවා කියන කාරණාව වෙන්නේත් ඒක. ඒ කණ්ඩායමේ ආදායම මුළු ලෝකෙමත් ඒ කාරණාව කියනවා. මුළු ලෝකෙම කියනවා පොසතුන් තවදුරටත් පොසත් වුණයි කියලා ආර්ථික කොරෝනා නිසා දුප්පතුන් තවදුරටත් පල්ලෙහාට යනවා. ඒත් දුප්පතුන් තමයි පල්ලෙහාට වැටලා තියෙන්නේ. දුප්පතුන්ගේ ගණනට අති බහුතරයක් අතන ගොවීන්. ලංකාවේ සමාජ සුරක්ෂිතභාවයක් ඇත්තෙම නැහැනේ. විශ්‍රාමික වැටුපක් හරි රක්ෂණ ක්‍රමයක් හරි මේ මොනවත් නෑ යාට. අපි කියනවා තමයි. යාට මුකුත් ඔය වන්දි ක්‍රම ආරම්භ නම් කියනවා තමයි. වන්දි ගෙවනවා අරව ගෙවනවා මේව කරනවා කියලා කියනවා ඒකට උනේ නෑ. ඉතින් අපි දන්නේ මේ දවස්වල නැව නිසා වෙච්ච හානියෙන් දීවරයෝ ඒගොල්ලන්ගේ දැල් වලට වෙලා තියෙන දේ අපි දැක්කන ටීවී රූපවාහිනී යාන්ත්‍ර වල එයා කියනවා වන්දි දෙන්නේ කියලා. දෙනවා කියලා කියනවා. මම දන්නේ දෙනවද නැද්ද කියන කාරණේ. කොහොම නමුත් මෙන්න මේ පහළ මට්ටමේ ඉන්න දිලිඳු ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම. ඔබ අර කිව්වා වගේ උකස් කරන්නේ ඒ වගේම අර ශුද්‍ර මූල ණය වලින් බරපතල ලෙස
බරපතල ලෙස ගැටලුවට පත් වී ඉන්න ග්‍රාමීය ජනතාවක් ඉන්නේ. මේ අය තමයි මේ කණ්ඩායම. මෙන්න මේ කණ්ඩායමේ ආර්ථික සමාජ බලය කොහොමද පෝෂණය කරන්නේ? රුපියල් 5000ක් දීලා මේ වැඩේ කරන්න පුළුවන් කම නැහැ. රුපියල් 5000 දෙන්නෙත් ඒකේ මුදලේ වටිනාකම ඇත්තෙම නැහැ. මේ මුදල් අච්චු ගහන්න දෙන්නේ මේ. අපි දන්න ආර්ථික විද්‍යාව හැටියට ගහන මුදල් අච්චු ගහ ලංකාවේ මුදල් අච්චු ගහ බෙදලා දෙනවා. මේ 5000න් ගන්න පුළුවන් දේ මොකද්ද? වේගයෙන් ශීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යනවා. ජීවන විදන් හරි වේගෙන් ඉහළ යන්න පටන් ගන්න තියෙනවා. මෙන්න මේ අයගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා වූ ක්‍රමවේදයක් තියෙනවාද? අපි දැක්කා සුළු හා මධ්‍ය පරිමාණ තේවතු හිමියන්ගේ ජීවන මට්ටම කඩා වැටෙමින් තිබෙනවා. පොඩි වගා කටයුතු වල කටනායකගේ මේ බිඳ වැටෙමින් තිබෙනවා. තරුණයන් පිළිබඳ බලාපොරොත්තු මම දැක මේ ළඟදී කොරියානු මේ රැකියා යන්න බලාගෙන ඉන්න ළමයින්ට තාම එහෙම සූදානමක් ඒ රජයකට අවශ්‍ය වෙන කටයුතු සූදානම් කරලා දෙන්නේ නැහැ. අපිට තියෙන බලාපොරොත්තු වේගයෙන් පහළ තීරුවට තියෙන බලාපොරොත්තු බිඳ වැටිලා. ඉහළ තීරුවට බලාපොරොත්තු වැඩි කරලා. හරි. අපිට කිව්වොත් එහෙම මේ කොවිඩ් වසංගතය හරහා මේ ගෝලීය තත්ත්වයක්. ඒ නිසා මේ නිසා සමස්ත ලෝකයේම කඩාවැටීමක් ඇතුලේ මේක තියෙනවා කියලා කිව්වොත් සමස්ත ලෝකයේම කඩාවැටීමක් තියෙනවා තමයි. නමුත් සමස්ත ලෝකයේ බහුතර රටවල් මේව කළමනාකරමින් ඉන්නවනේ. අපිට ඒ කළමනාකරණය කරගන්න බැරි. ඇයි වියට්නාමයට කළමනාකරණය කරගන්න පුළුවන් වුණා නම් කියුබාවට කළමනාකරණය කරන්න පුළුවන් නම් යම් ආකාරයකට අපිට මේ කාරණාව ගැන කළමනාකරණය කරගන්න බැරි. අපි සහනාධාර විතරක් නෙවෙයිනේ. එයාට යම් ජීවන ක්‍රමයන් ජීවන පහසුකම් නිෂ්පාදන ක්‍රියාවලියට මැදිහත් වීම සඳහා අවකාශයන් ලබා දෙන. උදාහරණයක් වශයෙන් ගොවීන්ගේ අද එළවලු වගා කරන ගොවියගේ ගොවි නිෂ්පාදනයට මිලක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවාද? ගොවියෝ කියනවා රුපියල් 80කට ගන්නවා කියලා, අපි පාරිභෝගික කරනවා අපි ගන්න රුපියල් 200ට කියලා ඒක. හරි. එතකොට 80යි 200 අතර පරතරය කවුද මිලදී ගන්නෙ? මොකද්ද මේ සිදුවන දේ? නිෂ්පාදන ක්‍රියාවලිය යම් අකර්මණ්‍ය භාවයක් තිබෙනවා. මේ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ක්‍රමවේදයක් අවශ්‍යයි. වී නිෂ්පාදනය ගැන ගොවියා කියන එක මිලකට අපෙන් ගත්තයි කියලා අපි මිලදී ගන්නවා 250 300 හාල් එළවලු මේ සහල් වෙළඳපොලේ. මේ තත්ත්වය සිදුවන්නේ කොහොමද? මේක කළමනාකරණ යන්ත්‍රණය දැන් උදාහරණයක් විදිහට මට හරි කනගාටුදායකයි. අපි දෙවෙනි ලෝක යුද්ධ කාලේ ලංකාවේ වසංගතයක් ඇති වුණාම ඒ අවධියේදී අපි පාවිච්චි කළාලු සහනාධාර බෙදන්න සමුපකාරී. අද සම්මුපකාරී භාවිතා කරන්නේ නැති. ලංකාවේ ඉතා හොඳ යන්ත්‍රණයක් තියෙනවානේ. ලංකාවේ හැම ගමකම මේක යම් අඩුපාඩුකම් තියෙනවා තමයි. නමුත් ගම් මට්ටමේ බිම් මට්ටමේ මහ ජනතාවට සහනාධාර බෙදපු ගැටලුව ඕනෑම වෙලාවක යම් සහනාධාරයක් ලබා දිය හැකි යන්ත්‍රණයක් තියෙනවා. මේ යන්ත්‍රණය සක්‍රිය කරන්න බැරි වෙලා තියෙන්නේ. අපි ඒ යන්ත්‍රණය භාවිතා කරන්නේ නැහැ. අපි ඒ යන්ත්‍රණය ගැන කතා කරන්නේත් නැහැ. අර මෙතෙන්දි මෙතුමා කිව්වා වගේ අද මේ කොරෝනා වසංගතය හමුවේ අපට කවර හෝ ආකාරයක දේශීය වෙදකමින් ගත හැකි පාඩමක් නැද්ද? අපේ ප්‍රතිශක්තිකරණය දියුණු කිරීම සඳහා ඖෂධ හා ප්‍රතිරෝධ මේ ඖෂධ හා වෙනත් ප්‍රතිකාර සහ ඇවතුම් පැවතුම් ක්‍රම නැද්ද? එන්නතක්ම අවශ්‍ය නැහැනේ. හරි. එන්නතක් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හොයාගත්ත එක හොඳයි. ඒක ඊටාම වැදගත්. නමුත් ඒ වගේම ලෝකේ දියුණු රටවල් චීනය, කොරියාව වෙනත් සංවර්ධනය වන රටවල් වල සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම වලින් ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම. ඒ වගේම කායික මානසික තත්ත්වය වර්ධනය කිරීම ඒකත් අවශ්‍යයි. බොහෝ සෞඛ්‍ය ගැටලු. කය විතරක් නෙවෙයි මනස සැලසුම් කිරීමත් අවශ්‍යයිනේ. මේ දෙක තුලණය කිරීම සඳහා ක්‍රමවේද අපි කතා කරන්නේ නැද්ද? මේවෙන් ගත හැකි පාඩම් නැද්ද? අපි මේ කිසි දෙයක් කතා කරන්නේ නැහැ. මම හිතන්නේ අපි ගැටුම් කළමනාකරණයේදී අර්බුද කළමනාකරණයේදී යම් ආකාරයක බරපතල ගැටලුවක අපි ඉන්නවා. මේකට දේශපාලකයා වගේ කියන්න ඕන, මේකට ප්‍රතිපත්තියර කියන වගේ කියන්න ඕන. ඒ වගේ අපි හැමෝම ජාතියක් විදියට මේකට වගේ කියන්න ඕන. අපි මෙයා මතක් කරන්න මේ ආණ්ඩුව එනකොට ජනතාව ස්වේච්ඡාවෙන් තරුණයෝ මහපාරට බහැලා බිත්තිවල ඇඳපු චිත්‍ර කවුද තීන්ත දුන්නේ? ආණ්ඩුවෙන් තීන්ත දුන්නේ නැහැ. කවුද මෝස්තර දුන්නේ? ඒකක්වත් කියලා දුන්නේ නැහැ. තරුණයෝ තමයි දේශාභිමානී රණ ඉතිහාසය මේ අති බහුතරයක් ඇඳේ රණකාමී යුදකාමී. හරි. දුටුගැමුණු රජුරු ඇඳ, රාජසිංහ රජුරු ඇඳ, මිගෙට්ටොත්තේ ගුණානන්ද හාමුදුරු ඇඳ, වාරියපුර සුමංගල හාමුදුරු ඇඳ, අනගාර ධර්මපාලතුමා ඇඳ. අපි බොහොම ජාතිකාභිමාණයෙන් ඔද වැඩුණු පරම්පරාවක් අපේ හිටියේ. සමහර තරුණයෝ ගිහිල්ලා පුරන් කුඹුරු වගා කරන්න පටන් ගත්තා. හරි. රටේ ප්‍රබෝධ කවුරුත් කියලා දුන්නේ අපිට ඒ වගා කරන්න බැරි අය
එහෙම නැත්නම් චිත්‍ර අඳින්න බැරි අය ඒ අයට ගිහිල්ලා තේ ටිකක් ගිහින් දුන්නා. කණ්ඩ බනිස් ටිකක් ගිහින් දුන්නා. කණ්ඩ කෑම ටිකක් ගිහින් දුන්නා. මේ දිරිමත් කළා. අඳින්න මල්ලි මේක හරි වැදගත්. මේක අපේ යුගයේ කොහොමද කෝයේ යුගයට අද මොකද වෙලා තියෙන්නේ? කෝයේ අද ඒ යුගයට මොකද වෙලා තියෙන්නේ? කෝයේ අඳපු චිත්‍ර අඳපු තරුණයෝ. අද ඒ තරුණයෝ ඉච්ඡා බංගතරපත් වෙලා කලකිරීමටපත් වෙලා අද යන්නේන මන් නැති වෙලා ඒගොල්ලන් මේ වංචාවන් දකිනකොට දූෂණයන් දකිනකොට තමන්ට සමාජ අවස්ථා නැතිවන දකිනකොට තමන්ට විරුද්ධව කටයුතු කරපු අය නැගිටිනවා දකිනකොට ගම්මට්ටමේ ඉන්නකොට අද සමාජයේ විශාල බිඳවැටීමක් ඇති වෙලා තියෙනවා. මේක මම හිතන්නේ අතිශය කනගාටුදායක තත්ත්වයක්. අලුත් ඉරක් පෑයුවා කියලා ආපහු දොර අරගෙන ඇවිල්ලා ආකාශය දිහා බලාගෙන සන්තෝෂ වෙලා ටික වෙලාවකින් ආය ඊර බහැලා ගියා කියලා නිදාගත්තද? මේ රට හදන්න වෙන්නේ හදනවා නම් මේ ඉන්දියාවේ මිනිස්සුත් එක්ක නෙමෙයි අපේම රටේ මිනිස්සුත් එක්ක. දැන් අපිට තියෙන අභියෝගය මේ ඉන්න තරුණයා මේ ඉන්න දරුවා හෙට තරුණයෙක් හෙට සමාජයට අවශෝෂණය කරගන්න පුළුවන්ද අපිට මේ සංවර්ධන කරපු පුතුමා කියපු කතාව හරි එක්තරා දුරට සංවේදී කතාවක්. ලෝකේ ආහාර නිපදවන්නන්ගේ දරුවන්ට අන්ධ පෝෂණය. ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය කළත් තමන්ගේ පවුලේ අයට ඒ ආහාර හිමි නැහැ. ඒ වගේ බොහොම ඛේදවාචකයක් ඇතුළේ අපි ඉන්නේ. මේවා කියනකොට අපි හැමෝගෙම ජීවිතයට දැනෙන මහ විශාල කම්පනයක්. හැබැයි අපේ සුමිත් මහත්මයා මේ අපි තාම සුබසාධන රාජ්‍ය ආකෘතියක් ඇතුළේ ඉන්නේ. අපේ ඉතා හොඳ පද්ධතියක් තියෙනවා. මෙතුමා කිව්වා වගේ දැන් සෞපකාරය වැනි විශාල ග්‍රාමීය මට්ටම දක්වා විහිදුණු ආයතන පද්ධතියක් තියෙනවා. ඒ සියල්ල හැකිලා අකර්මණ්‍ය වෙලා පුද්ගලික අංශයට බලය ගිහිල්ලා කණ්ඩායම් මැදිහත් වෙලා මේක මංකොල්ලා ස්වරූපයෙන් එනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. දැන් මේකට විකල්පය මොකද්ද? දැන් අපි දැන් මේ ප්‍රශ්නේ කතා කරන්නේ. දැන් කෙසේ හෝ කවුරු හෝ මම්මුලා වෙලා ඉන්නවා නම් ජනාධිපතිවරයා හෝ ඇමති මණ්ඩලය හෝ එහෙම නැත්නම් මේකට උපදෙස් දෙන නිලධාරීන් හෝ මම්මුලා වෙලා ඉන්නවා නම් මේක නියත වශයෙන්ම හදාගන්න එපා වැරද්ද. කියන්නේ මේ පාර ගියොත් අපිට හම්බෙන්නේ මරණය නම් අපි තවදුරටත් ඒ පාරේ යන්නේ නැහනේ. ඒ නිසා වහාම වෙනත් මාවතකට අපි ගමන් කළ යුතු වෙන්නේ. ඒ නිසා රට වෙනත් පැත්තකට හරවන්න ඕනේ. මොකක්ද තියෙන ප්‍රවේශය මාර්ගය කොතනද හරවන්නේ? 69 ලක්ෂයේ බලාපොරොත්තුව කියන එක තමයි මේ මෙතුමා කිව්ව අර බිත්ති වල ඇඳපු තරුණයාගේ ඒ බලාපොරොත්තුවනේ තියෙන්නේ. ඒ හැම කෙනාම කිව්වේ මේ තමන් විසින් සිහින දකින ලෝකයක්, සිහින දකින රාජ්‍යයක්. ඒතර ඒ සඳහා අරන් යන්න අපි බාර දෙන්නේ නැවතත් 77න් පස්සේ මේ රට බාරගත්තු 77න් පස්සේ රට බාරගත්තු අද විශ්‍රාම ගන්න ඉන්න අය, විශ්‍රාම අරගෙන ඉන්න අය, විශ්‍රාම ගිහිල්ලා නැවත ඇවිල්ලා ඉඳගෙන ඉන්න අය තමයි අපි නැවතත් මේක බාර දීලා තියෙන්නේ. ඒ වගේම එම බාර දීපු අයගේම දරුවෝ සහ එම මාර්ගයේ ගිය අයට තමයි අලුත් පරපුර කියලාත් අපි බාර දීලා තියෙන්නේ. සුමිත් මහත්මයා දැන් මේ කොටාබේ ජනාධිපතිතුමා බලයට පත් වෙන කලින් දැන් අපිට අපි යම් ආකාරයෙන් දැක්කා සංවාදයක් වියත් මග වැනි සංවාද තිබුණයි කියලා අපිට දැනගන්න ලැබුණා. දැන් මේවා අපි තිබුණේ සංවාදයකින් තමයි මේ රට හැදුනේ කියලා අපි කල්පනා කරේ. දැන් ඒ සංවාද වලට කොහෙද තියෙන්නේ? මොකද උනේ? ඒ සම්බන්ධව බලවේග නේද? ඒ බලවේග වල එක තමයි මම මේ කිව්වේ. ඒ බලවේග වලින් යම්කිසි කොටසක් අපි ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට ඇරියා. මන් දන්නේ ඒ වල හිටපු ඒ ගිය අය 7-8 දෙනෙක් ඉන්නවා. සුළු ප්‍රමාණයක් ඉන්නවා. අපි හිතුව වෙන පැත්තේ නෙමේ. එක්කෙනෙක්වත් අපිට කටහඬක් ඇහෙන්නේ නැහැ. එක්කෙනෙක්වත් යමක් කතා කරන. ඒගොල්ලෝ යම් කිසි කතා කරන ප්‍රශ්න. ඒකයි මම කිව්වේ මේ අර පරපුරේ 77න් පස්සේ ආව පරපුරේ අර විශ්‍රාම ගිය කට්ටිය වගේම ඔවුන්ගේ පස්සේ යන දරු පරපුරක් තමයි අපි විශ්වාස කරලා බාරය දීලා තියෙන්නේ. එහෙමනම් මේක ප්‍රශ්නයක් තියෙනවා. මේ හිතන මේ කුලකෙන් එහා ඉන්න කොටසක් අපි ඉන්නවද කියලා හොයන්න ඕනේ. නැත්නම් කුලකෙන් එහා කොටසක් අපි හදන්න ඕන. එහෙම නැතුව මේ ප්‍රශ්නෙට විසඳුම නැහැ. දැන් උදාහරණයක් මෙතුමා කිව්වාගේ සමූපකාර තොග වෙළඳ සංස්ථාව තියෙන්නේ. ඒක හැදුවේ ඊළඟරත්න මහත්තයා එදා කාලේ තොග වශයෙන් ගේන බඩු ගෙනල්ලා බෙදා උදාහරණයක් සීනි ගෙනවා නම් සීනි ඒකාධිකාරයේ තිබුණේ සතොසේ. සතොසේ සීනි ඒකාධිකාරිය තමා පලන රස් වීදියට ගියේ. ඒ මුදලාල්ලාට තමා අද ගෙන අද එතනනුත් එහාට ගිහිල්ලා වෙනත් කට්ටියකට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ දැන් රුපියල් මිලියන
800ක් කියලා කියන එක දවසක ඒ ගණදුනුවෙන් පහුගිය කාලෙක එතකොට සතොස තිබුණානේ මිලියන 800 කාට දෙන්න රටට රජයට. නමුත් සුමිත් මහත්තයා දැන් අපි මේ විදිහට කල්පනා කරොත් දැන් ලෝකේ එක්තරා පිළිගැනීමක් තියෙනවා මේ නව ලිබරල් ආර්ථිකයේ හැසිරීම මේ ගෝලීය ආර්ථිකයේ හැසිරීම හරහා එවැනි සංවිධාන වලට හිසොසවන්න හම්බෙන්නේ නැහැ. ඒවා පුද්ගලික ඒකාධිකාරීන්ට යටත් වෙනවා කියලා කිරි ගත්තත් කිරි ප්‍රශ්නය ගත්තත් දැන් අදත් ලංකාවෙත් මේ කිරි ප්‍රශ්නේ නැවත ඇවිල්ලා තිනවා මිල වැඩ කිරීම හරහා. නමුත් මේ ඒ සමාගම් කීපයක ආධිපත්‍යයකට මේක නතු වෙනවා. ඔව් දැන් මෙහෙමයි. සමුපකාර ක්‍රමය කියන එක මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය තුලත් දියුණු රජයන් වල පවතිනවා. අපේ සම්පකාර ක්‍රමය වැඩිපුර තිබුණේ රාජ්‍ය අනුග්‍රහය ලැබුපේක නිෂ්පාදන සම්පකාර අපේ අඩුයි ටිකයි තිබුණේ. ඒ තිබුණේවත් යට ගිහිල්ලා තියෙන සම්පකාර කියන ඒ ක්‍රමවේදය තුල අපි දන්නවා සම්පකාර ක්‍රමය තුලත් යම් ප්‍රශ්න ඇතුණා මුල් කාලේ අපිට සමුපකාරයේ මීයෝ බෝ වෙලා කියලා සින්දු හැමත් හදලා තිබුණේ. ඒතර සම්පකාර ක්‍රමය තුල මේ පවතින ආර්ථික ක්‍රමය තුල සූරාක් මේ සොරා කෑම තුල එතනත් වැජමුණා. හැබැයි ඒක ප්‍රමාණයෙන් අඩුයි. අර මැනේජර් මහත්තයා ඔය උඹලකට කෑල්ලා විකුවා ඔය වගේ කතන්දර නේද අසල කියේ. හැබැයි අද එහෙම නෙමෙයිනේ ගෙඩිය පිටින් ඉහළින්මනේ. නැව පිටින්ම ගේන ලෝඩ් එක පිටින්ම තමයි තීන්දුව පිටින්ම තීන්දුව තමයි විකුණන්නේ. අද සීනි මිට්ටොන් ලක්ෂයක් ගේනවා සීනි ටොන් ලක්ෂය ගේන. ඒතර ඒ විදිහට අද තත්ත්වෙපත් වෙලා තින්නේ. හැබැයි මේවට මැදිහත් වෙන්න ඕනේ එකක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ නැති ඒවා ගෙනල්ලා සමාජයට ඔබතුමා කිව්වා වගේ අපි මේ සුබ සාධන රාජ්‍යයක් තවදුරටත් පවත්වාගෙන යෑම නම් මෙතුමා කිව්ව මේ දරිද්‍රතාවයේ ඉන්න සීමාව සුබ සාධන රාජ්‍යය තුළ පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වෙනවා. රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වෙනවා නම් රාජ්‍යයට ඒ සඳහා වැය වෙන මිල රජය උපයා ගන්න ඕන. ඒ රජය උපයා ගන්න පුළුවන් වෙන්නේ බදු වලින්. දැනට තියෙන ක්‍රමය තුල. එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසායන් තිබිය යුතුයි. රාජ්‍ය ව්‍යවසායන් නැති කාලය තුල දැනට ඉතුරුලා තියෙන රාජ්‍ය ව්‍යවසායන් හෝ ශක්තිමත් කළ යුතුයි. ඒකින් ලැබෙන ලාභයෙන් මේ රජයට මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඔබතුමා එක ක්‍රමයක් පැහැදිලිව කියනවා. දැන් මේ සමස්ත අර්බුදයේ මැද අපේ නිෂ්පාදන කියන්නේ බෙදා හැරීම අලෙවි කිරීම වැනි ක්‍රියාවලීන් විධිමත් තැනකට ගේන්න පුළුවන් මේ සම්පකාරය වැනි සංකල්ප සහ ඒ පද්ධතිය යලි සක්‍රිය කිරීම. ඔව් දැන් අද බලන්න අද ප්‍රශ්නේ තියෙන මෙතුමා මතක් කරුවා වගේ රුපියල් 80ට එළවලු එක තැනක ගොවියට හම්බෙද්දී අපි ගන්න 200ට. ඒක තුල නිෂ්පාදකයාට තියෙන වියදම ඔහුට ලැබෙනවාද කියලා ප්‍රශ්නයක්. පාරිභෝගිකයාට අනවශ්‍ය මිලක් ගෙවන්න වෙලා තියෙනවා. හැබැයි රාජ්‍ය මැදිහත් වීම තුළ ඉස්සර තුල මාර්කට් වගේ එකක් තියෙනකොට මේ නිෂ්පාදන දේවල් වෙළඳ සඳහා අපහසුතාවයක් තිබුණේ නැහැ. හැබැයි අද රට තුල අද මේ තාක්ෂණය දියුණු වෙලා තියෙද්දි මේ දඹුල්ල වගේ එක තැනට ගෙනල්ලා වෙලා මේ වෙළඳ ගාව මේ දන නමාගෙන ඉල්ලන ගානට දෙන්න ගොවියා ගේන්න ඕනේ නිෂ්පාදන සම්පකාර හෝ නිෂ්පාදන ඒකක සමූහ තීන්දුව අරගෙන තොගවෙලෙන්දා පිටත් පළාතින් වල තොගවෙලෙන්දාත් ඒ ගණිතනුව හදනවා නම් මේකේ මේ ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් මේ මිල ඒක සමුදානය කරන්න පුළුවන්. මෙතුමාලකට මේ මහාචාර්යතුමනි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් විදස් මහත්මයානේ දැන් අපිට දැන් එකක් ගත්තාම නිෂ්පාදන පද්ධතිය කඩා වැටලා තියෙනවානේ. එකක් තමයි නිෂ්පාදන වියදම පිරිවැය. කිසියම් කිලෝ එකක් හෝ ලීටරයක් හෝ යම් එකකයක් නිෂ්පාදනය කරන්න සඳහා වන අමුද්‍රව්‍ය ශ්‍රමය මේ අනාදි වශයෙන් ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවානේ. ඒ සහ ප්‍රශ්න දැන් මේ සම්බන්ධව රාජ්‍ය මැදිහත් වීම ඉවත් උනේ මේ ඍජුවම මේ ආණ්ඩුවෙන් නෙවෙයි. වියලුවේ මණ්ඩලයේ වසා දැමීම එවැනි දිගින් දිගටම මේ නිෂ්පාදන ආර්ථික ගැමි ආර්ථිකයට රාජ්‍ය මැදිහත් වීම ක්‍රමක්‍රමෙන් ගැලවුණා. එතකොට තමයි මේ ගැමියා පුද්ගලික අංශවල ගොදුරක් බවට පත් වුනේ බැංකුවල මූල්‍ය වෙළඳ පොලේ සහ මේ අනිකුත් වෙළඳ පොලේ. දැන් මේක හරි ගස්ස ගන්න ඔබතුමා යෝජනා කරන්නේ මොනවද? මට මොහොතක් අවසර දෙන්න. අපිට කාලය අවිල්ලා තියෙනවා අවසන් විරාමයට යන්න. ඔබ එක්වන්නේ නින්නත් සජීවී සංවාදයේ සමගයි. කොවිඩ් අර්බුදය හා සමාජ දේශපාලනික අර්බුද පිළිබඳව කතා බහ කරන්නේ. අපි දැන් අර්බුද පිළිබඳව කතා කරමින් ප්‍රශ්නය දුක පිළිබඳව කතා කරමින් එයින් ගැලවීමේ මාර්ගයත් කතා කළ යුතුයි. රැඳෙන්න අප සමග අපි එන්න විරාමයට ගිහිල්ලා
ඔබ නැවතත් නින්නද සජීවී සංවාදය සමගයි අවසන් මිනිත්තු කිහිපය තමයි අපි ගත කරන්නේ. අපි කතා බහ කළා මේ දුක පිළිබඳව කතා කරන ගමන්ම ඒන් මිදීමේ මාර්ගය හරි වැදගත්. මේ අරබුද වලින් ගැලවෙන්නේ කොහොමද? අපේ රටේ ජනතාව ගලවගන්නේ කොහොමද? සහ රටේ අනිත් අයට පාර පෙන්නන්නේ කොහොමද? මහාචාර්යතුමනි ඔබගේ අවස්ථාවෙන් තමයි මා විරාමයකට ගියේ. ඔබට අවස්ථාව තියෙන උත්තරේට. ඔව් අපි කතා කරමින් හිටියේ දැන් ඔබ කිව්වා රටේ තිබුණු යාන්ත්‍රණය කවද්ද බිඳ වැටුනේ. ඔබට මතකද ලංකාවේ තිබුණා ජෑම් නිෂ්පාදන ආයතනයක් මාකටිං ඩිපාර්ට්මන්ට්. ලංකාවේ ජෑම් රට දේශීය පළතුරු වලින් ජෑම් නිෂ්පාදනය කළා. මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ එළවලු අරගෙන එළවලු අවුට්ලට් තිබුණ තැන් වල අලෙවි කරන තැන් තිබුණා. එතනින් ගියාම වෙනත් පශු සම්පත් මණ්ඩලයේ තිබුණ ඒ වගේ අවුට්ලට් මේ සත්ව ආහාර නිෂ්පාදනය කරන ඒවා. මේවා එනට මාක් ෆෙඩ් ආයතනෙ තිබුණ සමුපකාර මේ ඔක්කොම අද අකර්මණ්‍ය. අද සම්පූර්ණයෙන්ම අර මෙතුමා කිව්වා වගේ ආනයන අපනයන සම්පූර්ණ සතසෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. අද කරන්නේ ව්‍යාපාරිකයන්ගෙන් ගේන දේවල් තව කොමිස් එකක් තියාගෙන සතස මිලදී අරගෙන තව කොමිස් එකක් තියාගෙන ඒක විකුණන එක. මේක තමයි කරන්නේ. සතස කියලා සමුපකාර තොවිල සංස්ථාවක් නෙවෙයි. ඒක ව්‍යාපාරිකයන්ගෙන් අරගෙන බෙදලා හරින එක තමයි කරන්නේ. මේ තමයි අපේ රටේ තිබුණු යන්ත්‍රණය ඉබිඳ වැටිච්ච හැටි. අපි මේක නූතනයට කොහොමද ගලපගන්නේ? අද ලෝකයේ දියුණු රටවල් බොහෝමයක් නූතන සමුපකාර ව්‍යාපාරය පාවිච්චි කරගන්නවා. උදාහරණයක් විදිහට සිංගප්පූරුවේ නිවාස ප්‍රශ්න විසඳන්නේ සමුපකාර ක්‍රමය යටතේ. ජර්මනියේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අතිබහුතරයක් සක්‍රිය කරන්නේ සමුපකාර ක්‍රමය යටතේ. අපට නිව්සීලන්ත නවසීලන්තයේ කිරි නිෂ්පාදනය කරන්නේ මේ සමුපකාර ව්‍යාපාරය. ඉන්දියාවේ සමුපකාර ව්‍යාපාරයට විශාල කිරිපටි පාලනයක් විශාල වශයෙන් කිරි නිෂ්පාදන ක්‍රියාවලියක්. අපට පුළුවන් වෙලා නැහැ. අපි හිතන්නේ අර දෙවෙනි ලෝක යුද්ධ කාලේ හදිසියේ බඩු ටිකක් බෙදා ගන්න ආරම්භ කරපු කෝපරේටිව් එක තමයි අපි මේක තවදුරටත් ඔහොම ගෙනියන්න උත්සාහ කරේ. මේක යාවත් කාලීන කරන්න මේක නූතනයට ගලප ගන්න විවිධ උත්සාහයන් දරුවා ඒකකත් සාර්ථක වුණේ නැහැ. අර වින්සන් පෙරේරා වින්සන් සුබසිංහ මහත්තයා වගේ කෙනෙක්ගේ උත්සාහය එදිරින් ගියාම මහජන බැංකුව ආරම්භ කළේ සමුපකාර බැංකුවක් විදියට. ඒකේ අරමුණු පසු කාලීනව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විනාශ කරපු හැටි මේ ඔක්කොම දේවල් තමයි හරහාද අද සාමාන්‍ය ගොවියට සාමාන්‍ය පුද්ගලයාට ප්‍රාග්ධනය ආයෝජනය කර ගැනීමට ණයක් අරමුදලක් ලබා ගැනීමට සංවර්ධන ප්‍රාග්ධනයක් හොයා ගැනීමට ආයතන නැහැ අපේ රටේ. මේ කරුණු තමයි අපි අපේ ප්‍රශ්න විදියට විසඳන්න අවශ්‍ය වෙන්නේ. භූමියේ අයිතිය නැති ගොවියෝ අතිබහුතරයක් ඉන්නවා. බහුතරයකට භූමියේ අයිතිය නැහැ. 1956 බණ්ඩාරනායක මහත්තයා කුඹුරු පනත නොඑන්න ගොවියට කිසිම අයිතියක් නැහැ අද. මම හිතන්නේ මේවා තමයි ගැඹුරු ප්‍රශ්න. විසඳිය යුතුව තියෙන ප්‍රශ්න. රටේ නිෂ්පාදන ආර්ථිකය සක්‍රිය කරනවා නම් තියෙන ප්‍රශ්න. කුඩා පරිමාණයේ සංවිධාන හදලා ගොවීන්ගේ සංවිධානවලට ඒ අයගේ වෙළඳ ආකෘතියක් නිර්මාණය කරලා ඒවා මිලදී ගන්න ක්‍රමයක්. එහෙම නැතුව වෙළඳ මධ්‍යස්ථානවලට ගොවිය ගෙනලා පොලිමේ ලොරිය තියාගෙන අනේ මගේ ටික ගන්න මගේ ටික ගන්න මට විකුණු ගන්න මට වෙළඳපළක් නැහැ කියන තත්ත්වෙ නෙමෙයි. ගොවියයි පාරිභෝගිකයයි අතර හොඳ පාලමක් නිර්මාණය කරන ආකෘතියක්. ඔබතුමා දන්න තරමින් දැන් ඔබතුමා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ශ්‍රී ලංකාවේ පැරණි පක්ෂයක දේශපාලන දර්ශනයත් එක්ක මුහු වෙච්ච කෙනෙක්. දැන් එහෙම වටහා ගැනීමක් තියෙනවද මේ ප්‍රතිපත්ති සම්පාදකයන්? ඔව් මම හිතනවා අපි මේ කාරණාව ගැන අතිශය දැන් උනන්දු වෙනවා මේ කාරණාවට කොහොමද උත්තර හොයන්නේ. ලංකාව වගේ රටක සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් අති විශාල ප්‍රමාණයක්. මීමැසි නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, හකුරු පැණි නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, රා නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, එළවලු නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, ගම්බිරිස් නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, කුරුඳු නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, දේශීය කිරි නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්, කිරි වලින් මේ කිරි මුදවපු කිරි නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්. මේ වගේ සුළු හා මධ්‍ය පරිමාණ අතිවිශාල ජන සමූහයක් ඉන්න ජන කණ්ඩායම් ඉන්නවා. මේ අය තමයි අපේ ආර්ථිකය සක්‍රිය කරන කණ්ඩායම. මේ කණ්ඩායම සක්‍රිය කරමින් දැනුවත් කරමින් බලවත් කරමින් මේ අයට අලෙවි පහසුකම් සඳහා ක්‍රමවේදයක් යන්ත්‍රණයක් සකස් කරන්න අවශ්‍යයි. මේ සඳහා අපි රාජ්‍ය මැදිහත් වීම වගේම සමුපකාර ක්‍රමය විශේෂයෙන්ම සමුපකාර ක්‍රමය අපි දැන් මේ ලෝකේ දියුණුම සංකල්පයක් තියාගෙන අපි මේ පරණ මුදලාලි ක්‍රමයට යන්න ලෑස්ති වෙන්නේ ආපහු. හරිද? ව්‍යාපාරික සංස්කෘතියක් එක්කමනේ කතා කරන්නේ. නූතන ව්‍යාපාරික සංස්කෘතිය සමුපකාරය රාජ්‍ය මැදිහත් වෙච්ච ආයතන ව්‍යුහ ක්‍රමයකට අපිට ආපහු යන්න අවශ්‍යයි. එහෙම නැතුව මේ ග්‍රාමීය දිලිඳුකම ගොඩනගන්න පුළුවන්කමක් නැහැ. බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් පරම්පරාවට තරුණයින්ට උදාහරණයක් විදිහට මේ ප්‍රශ්නේ අහන්න. දක්ෂ ඉංජිනේරු තරුණයෙක් අද බිහි වෙනවා. ඒ තරුණයා වැඩ කරන කර්මශාලා අපේ රටේ තියෙනවා. දක්ෂ ඉංජිනේරුවෙක් බිහි වෙන නිර්මාණශීලී ඉංජිනේරුවෙක්. එයාට වැඩ කරන්න මේ රටේ කර්මාන්තශාලා අපේ රටේ තියෙනවා.
ට්‍රැක්ටර් සංස්ථාව වහල ඉවරයි, වාහන සංස්ථාව වහල ඉවරයි, යකඩ සංස්ථාව වහල ඉවරයි, ලෝභාණ සංස්ථාව වහල ඉවරයි, මේ රටේ බර කර්මාන්ත සියල්ල වහල ඉවරයි. හැබැයි අපි සංකල්ප වලට කියනද කාලයක් අපි කාර් හදන්න හිතුවා. ඔව් අපි ඔව් මේ අපි ඒ කර්මාන්තශාලා ලංකාවට එනවා. ලංකාවේ කාර් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා 70 දශකයේදී උත්සාහ කළා. මම හිතන්නේ මේවා තමයි දියුණු කරන්න වෙන්නේ. අපි මේවා දියුණු කරන්නේ නැතුව දේශපාලකින්ට වාහන ගෙන්නන්න ඉක්මන් වෙන එක නෙවෙයි, තියෙන සීමිත විනිමය පාවිච්චි කරලා කරන්න වෙන්නේ. මේ වගේ බර කර්මාන්ත වලට ආරම්භක කර්මාන්ත වලට දියුණු කරන්න අවශ්‍යයි. ඒවා ආරම්භ කිරීම සඳහා ආරම්භක අවස්ථාවේදී ජොයින්ට් වෙන්චර්ස් ඒකාබද්ධ ව්‍යාපෘති පටන් ගන්න පුළුවන්. නමක් තියෙන ව්‍යාපාරික සමාගම් සමග, රටවල් සමග, ආයතන සමග ලෝකෙ ඉන්දියාව දියුණු කරලා තියෙන කොයි ආකාරයෙන්ද? ඉන්දියාවේ මෝටර් කර්මාන්ත දියුණු කළේ කොයි ආකාරයෙන්ද? අපට ඒ වගේ කර්මාන්ත දියුණු කරන්න පුළුවන් නූතන අදහස් තිබෙනවා. සෞභාග්‍ය දැක්ම තුල යම් ප්‍රමාණයකින් කියවෙනවා දේශීය කර්මාන්ත ගැන. බොහෝමයක් තියෙනවා. සෞභාග්‍ය දැක්මේ සෑම උසස් පෙළ දරුවෙකුටම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියලා තියලා තිබුණානේ. නමුත් අපිට එහෙම එකක් උනේ නැහනේ. බලාපොරොත්තු තියෙන බොහෝ දේවල් තියෙනවා. නමුත් ඒවා උනේ නැති එක කාරණාව නෙවෙයි. අපි දැන් අලුත් සමාජය ගැන මේවා ගැන අධ්‍යයනය කරලා විසඳුම් ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ඒ සඳහා ප්‍රවේශයක් හදන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් මොනවද කතා කරන්නේ? අපි මේ රටේ ජනතාවගෙන් මේ රටේ මූලික පාරිභෝගික අවස්ථාව තමයි ජලය. ලංකාවේ පයිප් එකකින් වතුර කැරකිලා ගෙදරට ලැබෙන්නේ 140කට. 160කට වතුර හොඳ පානීය ජලය ලැබෙන්නේ නැහැ. පානීය ජලය පිළිබඳවත් විශ්වාසයක් නැති නිසා රටේ විශාල වශයෙන් බෝතල් වතුර කර්මාන්තයක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝකේ කොයි රටේද පයිප් එකකින් එන වතුර හොඳ නෑයි කියලා බෝතල් වතුරට පුරුදුලා තියෙන්නේ. හරි අපිට පුළුවන් වෙලා නෑ අවුරුදු 70ක් රට නිදහස් කරගෙන. නිදහස් අරගෙන අවුරුදු 70ට වැඩි අපිට පුළුවන් වෙලා නෑ. මේ ප්‍රශ්න අපි විසඳන්න අවශ්‍යයි. අපේ ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න අවශ්‍යයි. ජාතික සංවර්ධන ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න අවශ්‍යයි. අපේ තරුණයන් අති දක්ෂ තරුණයන්. අපේ දක්ෂයින් ඒ තරුණයන්ගේ ශ්‍රමයට අපි ගෞරව කරන්න ඕන. උන්ට අවකාශයන් ලබා දෙන්න ඕන, ඉගෙන ගන්න, වැඩ කරන්න, නිර්මාණය කරන්න, ගොඩ ගන්න. අපේ උපාධිධාරියට අවසාන දී යුත්තේ සංවර්ධන නිලධාරියට තනතුරක් නෙවෙයි. ඊට වඩා ප්‍රතිපත්ති තීරණය කරන තරුණක්, නිෂ්පාදන ක්‍රියාවලියට මැදිහත් කරන තරුණයෙක් අද නිර්මාණය කරන්න අවශ්‍යයි. එහෙම නොවන තාක්කල් අපට සිද්ධ වෙන්නේ අඳුරේ අගාදී අතක ගා ඉන්න තමයි. මේ කතා කරන්නේ කාගේවත් රටක් ගැන නෙවෙයි, ඔබේත් මගේත් රට ගැන. අපි වෙන විදිහකින් කිව්වොත් එහෙම අපි බොහොම ආඩම්බරයෙන් කියන ඔබේත් මගේත් මාතෘ භූමිය ගැන. දැන් මේ රට දිහා ඔබට බලන්න තියෙන විදිහ මේක නම් අපිට මේ රට ආපහු රූපලාවන්‍යාගාරයක් කරලා පෙන්වන්න හැකියාවක් නැහැ. අපිට මේක සරසන්න බෑ. ඒ නිසා මේ සැරසිලි ඇතුලේ තියෙන ප්‍රශ්න ටික මේකයි. සුමිත් මහත්මයා ඔබ වෛද්‍යවරයෙක් දැන්. ඔබ හිතුවොත් මේ ලෙඩ ගොඩක් තියෙන මිනිහෙකුට ප්‍රතිකාර කරන එක හරි දුෂ්කර කාර්යයක්. දැන් අපිට මේ ජනප්‍රිය ලෙඩ ටික ඔක්කොම තියෙනවා මේ රට හැටියට ගත්තාම. ඒකෝට දැන් මේ රටේ මේ ප්‍රශ්න කළමනාකරණය කිරීමේදී බරපතලම ප්‍රශ්නේ ආර්ථිකය. දැන් එතකොට දවසින් දවස අපි ජාත්‍යන්තර ණයවල හිර වෙනවා. මේක බොහොම තීරණාත්මකව විසඳාගත යුතු පාරහිවිය යුතු ප්‍රශ්නයක්. මේ එන්නත හරහත් නැවත අපි වෙන්නේ මේ එන්නත අපි එකවරයක් දෙකවරක් නෙමෙයි තව දෙන්න යෝජනා වෙන්න පුළුවන්. අඩු ගානේ මේක තවදුරට ගියොත් මාස ගානින් මාස 3න් 3ට වගේ එන්නත ගන්න වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මේ අපි මේ නිකන් හිතුවා. ඔව්. එහෙම වෙනකොට අපිට කන්න බොන්න හම්බෙන්නේ නැහැ. එන්නත විතරයි ගහ ගන්න වෙන්නේ අපිට. එහෙම තැනකට මේ මූල්‍ය වෙනතපොළ ගමන් කළොත් අපිට මොකද්ද ඒ ඔසවා තබන්න තියෙන විකල්පය? මම හිතන්නේ තාම වැදගත්ම කාරණයක් මේ වැඩේදී. මේ රට රෝගියෙක් නම් රෝග ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි රෝග ලක්ෂණ වලට තියෙද්දි ව්‍යාධියක් තියෙනවානේ. ඒ ව්‍යාධියට මූලික හේතුවක් තියෙනවා. ඒ මූලික හේතුව මේ රටේ මූලික හේතුව තමයි මේ රටේ සංවර්ධනය සඳහා අපිට අතිරික්ත ප්‍රාර්ථනයක් අපි නිෂ්පාදනය නොකිරීම. ඒ වගේම ඒ සඳහා තිබිච්චි අවයව, ඒ සඳහා තිබිච්ච ආයතන අකර්මණය කිරීම සහ අවසාද. මම එක උදාහරණයක් ගන්න. ලංකාවේ තිබුණා එකම එක බැංකුවයි තිබුණේ සංවර්ධන බැංකුවක්, NDB National Development Bank. මෙම සැලසුම් සහගතව NDB එක වසා දමා කොමර්ෂල් බැංකුවක් බවට පත් කිරීම තුළ අද රටේ සංවර්ධන බැංකුවක් නැහැ. සංවර්ධන කටයුත්ත සඳහා මේක කුමාන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන තමයි අපි කියන්නේ. ඒතර මේ වගේ දෙයක් උදාහරණයක් කියලා ගත්තොත් GST+ එක
දැන් නැති වෙනවා කියලා. කොහොමත් 2023 GSP+ ලෝකෙට නැති වෙනවා. දැන් GSP+ එක තිබුණත් අපිට තව අවුරුදු 2ක් තමයි මේ සඳහා GSP+ එක හම්බුණත් අපිට GSP+ එකත් එක්ක ගණිතුණු කරන්න වෙන්නේ. 2023 පස්සේ GSP+ නැති වෙනවා. 1970 ඉඳන් GSP+ එක තිබිච්ච 2023 දී විතර වෙනකොට ඒක අහෝසි කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ GSP+ හම්බුණත් තව අවුරුදු 2යි යන්නේ. අපි GSP+ එක යටතේ අපි උපයන යුරෝපයට අරින මුදල් ප්‍රමාණය ගත්තොත් අපි අපනයන වලින් 22.4ක් විතර ගන්නවා. හැබැයි ඒ ප්‍රමාණය යුරෝපයේ පරිභෝජනයේ 0.1%කටත් වැඩි අඩු ප්‍රමාණයක්. හැබැයි ඒ 0.1 පරිභෝජනයේ 0.1ක් තමයි අල්ලගෙන මෙවලමක් විතර අරගෙන අපිට මේ මානව හිමිකම් පොල්ල දික් කරගෙන අපිට මේකේ කතන්දර දාන්න. හැබැයි මේ අවුරුදු දෙක දුන්නත් තව අවුරුදු දෙකකින් මේක නැතු යනවා. මේ වෙලඳ පොළ. ඒ නිසා අපිට විවෘත තරඟකරණය තුල මූණ පාන්න වෙනවා අපේ මේ අපනයන ක්ෂේත්‍රය තුල. මෙම GSP+ එක තුල බොහෝ වෙලාවට නැතිවීම තුල අපිට ඩොලර් මිලියන 500ක විතර වගේ අපනයන ආදායමේ අහිමි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ නිෂ්පාදන තියෙන ඕන තරම් ඩොලර් මිලියන 500 නෙමෙයි ඊට වඩා විශාල ප්‍රමාණයක් හොයන්න පුළුවන් නිෂ්පාදන ක්ෂේත්‍රයට ගැන එක උදාහරණයක් ගත්තොත් ලංකාවේ තියෙන ග්‍රැෆීන් මිනිරම් තමයි ලෝකේ තියෙන පිරිසුදුම මිනිරම්. අපිට තව අවුරුදු 200කට විතර ගන්න පුළුවන් අපේ නිදි තියෙනවා. අපි මේ ලෝකයේ මේ ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හැදීම ලෝකේ ග්‍රැෆීන් කියලා කියන්නේ අද සෙමිකන්ඩක්ටර්ස් මේ විදිහට බැටරි හැදීම සඳහා පාවිච්චි කරන විශාල අමුද්‍රව්‍ය බවට පත් කිරීම තියෙනවා විශාල ඒ කියන්නේ එකට 500ක් එකට 5000ක් වගේ සමහර නිෂ්පාදන වල ආර්ථික වටිනාකම වැඩි කරන්න. ඒ කියන්නේ මේ පාඩුව ගැන කතා කරමින් ඉන්නවා. ඒ පාඩුව පියවා ගැනීමට වෙන විකල්ප වලට අපි ගමන් කරනවා. මම මේ කිව්වේ එම වගේ දෙයකට ඩොලර් මිලියන 100ක් ඩොලර් මිලියන 200ක් වගේ තමයි සමහරලාට මූලික ආයෝජනය කරන්න වෙන්නේ. එහෙම ආයෝජකයෝ ඉල්ලලා තියෙනවා. ඉතින් අපි ඒ වගේ දේවල්ට මුල් තැන දෙන්නේ නැහැ. ඒවා මෙතෙක් කල අසුරාගෙන හිටපු අය ඒවා අසුරාගෙන ඉන්නවා. ඒවා අමුද්‍රව්‍ය වශයෙන් අපි පිටත් කරනවා. මම කිව්වේ මේ අපි මේ අවුරුදු දෙකකින් ඇතුළත මේ අපි මේ ඉල්ලම් කන්න තියෙන මේ පොඩි සුළු GSP+ එක පිටිපස්සේ දුවනවට වැඩිය අපිට GSP+ එක නැති වුණත් කොහොමද 2023 නැති වුණා. අපිට 2023 දී අපි මූලික වන්න වෙනවා මේ ප්‍රශ්නෙට. ඒගොල්ලෝ මානව හිමිකම් පොල්ල ගෙනාවත් නැතත් අපිට මේක මූල දෙන්න ඕන. එහෙනම් මේ අපි රටක් වශයෙන් නිෂ්පාදන ආර්ථිකයකට අපි යන්න ඕන. ඒ සඳහා මග පාසලා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය අපි හදා ගන්න. නමුත් අපිට සුමිත් මහත්මයා තව අභියෝගයක් ජය ගන්න තියෙනවා. දැන් උදාහරණයකට අපිට එවැනි බදු සහන හරි කිසියම් වූ සහන නැති වුණත් ඇති වුණත් අපිට බරපතල විදිහට අපි ණය ගනිමින් ඉන්නවා. ලංකාවට ණය හරහා නිතරම ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ ලෝක වෙළඳ සංවිධානය වගේ සංවිධාන විශේෂයෙන් IMF එක වගේ සංවිධාන අපිට බලපෑම් එල්ල කරන්නේ නැද්ද මේ සම්බන්ධව? අනිවාර්යෙන් එල්ල කරනවා. ඒක හින්දා තමයි මේ අවුරුදු 2 හෝ 3 මේ ලෝක අර්බුදයක අපි ඉන්නේ. මේ කොවිඩ් නිසා ලෝකෙම අර්බුදයකට පත් වෙලා අද බලවත් හුඟක් සුළු නිෂ්පාදකයෝ උදාහරණයකට අපි මොකක් හරි ෂැම්පූ බෝතලයක් හදන්න මොනවා හරි කියලා දෙයක් කියලා ඇසුරුම ගේන චීනෙන් රටේ හැදුවට. හැබැයි අද වෙනකොට මේ තියෙන අර්බුදය තුළ සමස්ත ලෝකයේම ෆ්‍රේට් චාර්ජස් මේ මොනවාද මේ නැව්කරණය තුළ තියෙන ගාස්තු 15%කින් ගණන් තියෙනවා. ඊට අමතරව ඩොලරය අපේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ආනයනය සඳහා විශාල වියදම් දරන්න වෙලා තියෙනවා. බෙහෙත් දරුවෝ ගත්තොත් උදාහරණයක් මම කියන්නේ ඒක මේ ඩිසින්ෆෙක්ටන්ට් එකක් මේ අපි විස බීජ හරණය කරන්න ගන්න විස්පිතාල වල ගන්න බෙහෙත් ද්‍රව්‍යයක් තියෙනවා. ඒක සාමාන්‍ය ලීටර 4 කෑන් එකක් තුන රුපියල් 2800කට වගේ. අද ඒක රුපියල් 12500යි. ඒතර ඒ වගේ මම මේක උදාහරණයක් වේ හැමදේම මිල ගණන් ගිහිල්ලා තියෙනවා. ඒතර නිෂ්පාදනය කිරීම සහ යම් කෙනෙකුට ඒක භාවිතා කරනකොට මිල ඊටම වැඩිලා දෙනවා. දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගත්තොත් රුපියල් 5ට තිබිච්ච එකවරක් පාවිච්චි කරන රබර් ග්ලව්ස් එක දැන් රුපියල් 40ක් බවට පත් වෙලා තියෙනවා. ඒ හැමදේම මිල ගණන් ගිහිල්ලා තියෙනවා. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගේ වෙනස් වීම මේක බලපානවනේ. ඔව් මම කියන්නේ ඒක නිසා අපිට අත්‍යවශ්‍ය දේවල් වලට ඇරෙන්න අපි මේ ආනයනයේ අවුරුදු දෙකකටවත් අපිට නවත්ත ගන්න ඕන. මචං දැන් ඒ වැඩි කරලා නැද්ද? දැන් වාහන අපි ආනයනය කිරීම නැවැත්තුවා. අත්‍යවශ්‍ය බොහෝ ආහාර ද්‍රව්‍ය මේ රටේ හදනෙවුවා වවනෙවුවා තහනම් කරගෙන අවශ්‍ය නැහැ කියලා කිව්වා. ඉතින් හොඳ ප්‍රවේශයක් අරගෙන නැත්ද මෙතන? මම දන්නේ වෙළඳපොලේ නම් තාම ඇපල් තියෙනවා. වෙළඳපොලේ නම් තාම ආනයනය කරලා දොඩම් තියෙනවා.
වෙළඳපොලේ තාම ආනයනය කරන ලද මිදි තියෙනවා. මේ රටේ මම දන්නේ නැහැ. මේ අවුරුදු දෙකමාරකට දෙකකට ඉස්සර ගෙන ආපුවද කියලා මම දන්නේ නැහැ. මේ වෙළඳපොලේ මේවා තියෙනවා. හරි. ඊට අමතරව පත්තරවල වාර්තා වෙලා තියෙනවා මහජන ලංකා බැංකුවෙන් මේ ණය වර බැංකු කර නිකුත් කරලා තියෙනවා වාහන ආනයනය කරන්න മന്ത്രിවරුන්ට එකක් ඩොලර් මේ කෝටි 5ක මිලකට වෙන් කරලා තියෙනවා කියලා. මම කියවලා තියෙනේම එහෙම තමයි. අපි කියනවා ආනයනය සීමා කරනවා කියලා. නමුත් ආනයනය සීමා කරු බවක් අපට පේන්නේ නැහැ. මිනිසුන්ට කියන දේ කරන දේ අතර පරතරයක් පේන්න ඕන. එහෙම වුණොත් තමයි අපට පේන්න පුළුවන් වෙන්නේ යම් ආකාරයක පාරදෘශ්‍යභාවයකින් මිනිසුන්ට විශ්වාසවන්ත ලෙස අපට පාලකයෝ වගේම ප්‍රතිතද කරගන්න පුළුවන් කියලා. අපට පේන්නේ නැහැ දීමන අඩු කරගෙන තියෙනවායි කියලා. ඇමතිවරුන්ගේ වාහන අඩු කරගෙන තියෙනවා කියලා අපට පේන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ජීවන ඇවතුම් පැවතුම් වල සීමාවන් පනවගෙන තියෙනවා කියලා පේන්නේ නැහැ. රටේ සංවර්ධන ප්‍රමුඛතාවයන් අඩු වුණායි කියලා අපට පේන්නේ නැහැ. රටේ මහජන ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරීන් අතිබහුතරයක් ප්‍රභූ ආරක්ෂාවටද දෙන්නේ. මම දන්නේ ලෝකේ කොයි රටවලද මෙච්චර ප්‍රභූ ආරක්ෂකයෝ ඉන්නේ කියලා. මම දන්නේ නැහැ. දන්නේ නැති දේවල් මම කියන්නේ. ඉතින් මම මේ අපට පේන්නේ නැහැ මිනිසුන්ට හිර කරගන්නයි කියලා පාලකයෝ ඒ හිර කරගෙන ඉන්නවයි කියලා පේන්නේ. මේ කියන දේයි කරන දේයි අතර පරතරයක් නිර්මාණය වුණාම විශ්වසනීයත්වයේ බිඳ වැටෙනවා. මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටෙන්න පටන් ගන්නවා. අපිට පේනවා මේ දවස්වල රූපවාහිනී නාලිකාවල අපිට තාම රුපියල් 5000 හම්බුනේ නැහැ. ඛණ්ඩ දෙයක් නැහැ. මොනවත් නැහැ කියලා කියන මිනිස්සු අපිට පේනවා. ඒ වගේම අර 120ක් රටේ අති අසාමාන්‍ය ලෙස ධනෙ බෙදෙන සමාජ ව්‍යාපාරිකයෝ සහ ප්‍රභූ සමාජයක් නිර්මාණය වෙමින් තිබෙනවා. වෘත්තීය සමිතිය එහෙම ආයේ එනවා. ආයේ පාරට දැන් මම හිතන්නේ වෘත්තීය සමිතිය එනවා, ගොවි සංවිධානය එනවා, ශිෂ්‍ය සංවිධානය එනවා. ඉදිරි කාලේ මම හිතන්නේ තමන්ගේ අයිතිවාසිකම් යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් කෑ ගහන්න පටන් ගනී. මොකද තමන්ට තරුණයෝන්ට, ශිෂ්‍යයින්ට, ගෝවීන්ට, කම්කරුවන්ට තමන්ට සාධාරණත්වය පේන්න පටන් ගන්නවා. මා හිතන්නේ මේ තත්ත්වය තරම යහපත් වෙන්නේ නැහැ. මා හිතන්නේ මේ අතරතුර මාධ්‍ය පිළිබඳ යම් ප්‍රශ්න නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මා පෞද්ගලිකව හිතනවා මේ තත්ත්වය වඩා හොඳින් විසඳිය යුතුයි. මම දකින ප්‍රධාන ගැටලුව වෙන්නේ මේ රටේ දැන් අපට අවශ්‍ය වෙනවා කිසියම් වැදගත් මව්බිමට වග කියන දැක්මක් සහිත විශ්වසනීය නායකත්වයක්. ඒක පිළිබඳව විනාඩි කිහිපයක් දෙන අවසාන වෙලාවේ පිළිබඳව කතා කරමු. ඒකට වෛද්‍ය සුමිත් මහත්මයා දැන් මේ විරෝධය මේ කිසියම් දැන් මේ අපි දන්නවා සාමාන්‍යයෙන් රටේ ආණ්ඩු පක්ෂය මේ යම් යෝජනාවක් ගෙනනකොට මේ රට අරගෙන යනකොට ඊට විපක්ෂයේ විරෝධයක් ගේනවා. දැන් මේ ඔබතුමාලා කියන කතාවත් ඒ විපක්ෂයේ විරෝධයද එහෙම නැත්නම් ඊට වඩා වෙනත් දාර්ශනික පදනමක් පසුබිමක් තියෙනවද මේ විරෝධය? අපි මේ කියන විරෝධයට වඩා වෙනස් විරෝධයක් විපක්ෂය කරන. උදාහරණයක් කළොත් තෙල් මිල ගැන කතා කරපුවාම තෙල් මිල දැන් වැඩි කෙරුවයි කියලා විපක්ෂය දැන් කරත්තවල හරියම යනවා. ඉතල ආණ්ඩුව හිට මේ වර්තමාන ආණ්ඩුවත් එහෙම ගියා කියලා චෝදනා කරනවා. හැබැයි ගිය ආණ්ඩුව ඔය කියන විපක්ෂය තුල ඒගොල්ලෝ ගෙනාවා මිල සූත්‍රය. ඒ මිල සූත්‍රය ගාව MP මිනිමම් ප්‍රයිස් එක වැඩි කරපුවා MPR එක වහමන V1 ධන V2 ධන V3 ධන V4 කියලා ලොකු බෝඩ් එකක් පෙන්නුවා ඒ කාලේ හිටපු මංගල ඇමතුමා. මොකද්ද කියලා අපකම V1 කියලා කියන්නේ ගොඩ බානකොට තිබිච්ච මිල. ඊට පස්සේ ඒකට පරිපාලන වියදම්. ඊට පස්සේ ඒකට එකතු කරනවා මෙහෙයුම් වියදම්. ඊට පස්සේ එකතු කරන එකට ටැක්ස් එක මේ බදු මුදල් සහ අමතර වියදම් කියලා V5 කියලා එකකුත් දාලා දෙනවා. ඒතර දැන් එදා ගාන හැටියට ගණන් බලපුවා මම දැක්කා මේ දවස්වල ඒක ගණන් බලලා තුනා ඒ ගණන් බලන හැටියට ගත්තාම මේ අද ගණන් බලපුවාම ඊට වැඩි මිල අඩුයි මේ වැඩි කිරීමත්. මොකද කාලයක් තිස්සේ ඒක වැඩි කිරුවේ නැහැනේ. වැඩි කෙරුවා නම් ඒ කුච්චාවචනේ වෙනවා. හැබැයි ඒතර එහෙම වැඩි කරපු අය මාසෙ තුල දන්නේ නැතුව හැම මාසෙම 10 වෙනිදා මිල වැඩි කරන එක පිළිබඳව මිනිස්සු කියන්නේ මිල වැඩි කරනවා හෝ අඩු කරනවා කියලා කිව්වට දිගටම අපේ අත්දැකීම මිල වැඩි වුණ එක විතරයි. හැම මාසෙම කීයකින් හෝ වැඩි වුණා. ඒතර දැන් මේ වැඩි වෙලා තියෙන එක ඒ සූත්‍රයට දාලා හැදුවොත් රුපියල් 5කින් සහ 7කින් විතර මිල අඩු වෙනවා. ඒතර මේ විරෝධය අර සැබෑ විරෝධයක් නෙමෙයි. ඒක දේශපාලනීකරණය කරගත්තු විරෝධයක් පමණයි. ඒ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටම හිටු විපක්ෂයේ දැන් කතා කරන ජනතා විමුක්තියට මේ මොකද ෆෝමියුලා එක ගැන කතා කරුවේ නැහැ. හැබැයි අද ඒගොල්ලෝ කියනවා මේ
තෙල් මිල අඩු කරපුවා කියලා ගන්න. තෙල් අපි නෙමෙයි හදන්නේ. මේකේන ආර්ථිකය කරපු වැරද්ද නිසා තමයි අපිට පිටින් ගෙන තෙල් වලින් අපිට කොහොමත් ඔක වැඩි කරන්න වෙනවා. ඒක කෙලින්ම ජනතාවට කියන්නෙත් නෑ මේ රජය. වෙන වෙන දේවල් කිය ඉන්නවා මේ දෙක අතර තියෙන පරතරයක් කර කියලා කියන්නේ. මහාචාර්යතුමනි දැන් මේ විරෝධයේ පදනම විරෝධයේ සමාජයේ ඉස්සරහට ගේන්නේ එක පක්ෂයක් පෙරලා එක දේශපාලන මතයක් පරාජය කරලා තව දේශපාලන මතයක් හෝ කණ්ඩායමක් බලයට එන්නේ. දැන් මේ නැවත මේ ජනතාව මේ විරෝධයන් ඇතුලේ අතරමං වෙලා නැද්ද දැන්? අනිවාර්යයෙන්. දැන් එතකොට මේ එන කඳවුරෙන් මේ වෙනත්ම මාදිලියේ රටක් නිර්මාණය කරගන්න දේශපාලන බලවේගයක් හැදීමේ සඳහා මේ දැන් තියෙන මේ සාකච්ඡා සංවාදවල ව්‍යවුල් ස්වභාවයක් නැද්ද? කොහොමද වෙන් කරගන්නේ මේක? නෑ මාත් පෞද්ගලිකව ඔබ කියන කාරණාව සමග එකඟ වෙනවා. මොකද අපේ සමාජය පහුගිය කාලේ පුරාම විවිධ අත්දැකීම් බැලීම් කළා. අපි දැක්කා පසුගිය රජයේ අවස්ථාවේදී වර්තමාන විපක්ෂයේ ඉන්න බොහෝ දෙනා කරපු කියපු දේවල් කොයි ආකාරයෙන්ද කියන කාරණේ. ලංකාවේ මේ කේන්තියෙන් වෛරයෙන් ගිහිල්ලා අර මේ මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කරලා මේ වී ගබඩා කරන්න ඕන තැන නෙවෙයිනේ. වී ගබඩා කරනවා නම් අර තියෙනවා මේ හසලක හදපු ලොකු මේ වී ගබඩා සයිලෝස් තියෙනවා. ඒ සයිලෝස් වල ගිහිල්ලා ඒවා සුදු පවිත්‍ර කරලා කරන්න අවංක චේතනාවෙන් නම් වී ගබඩා කරන්න ඕනේ කියලා පිළිගන්නවා නම් දේශපාලකයෙක් ඒ ප්‍රතිපත්ති තීරකයෙක් ඒවට හදපු පාවිච්චි නොකරපු සැලසුම් කරපු ඒ වෙනුවෙන්ම හදපු සයිලෝස් තිබුණා. අපිට ඒවා පාවිච්චි මේ කේන්තියෙන් වෛරයෙන් පලිගැනීමේ චේතනාවෙන් ඒ කලින් ආණ්ඩුවෙන් කරපු මේ මත්තල මේ ගුවන්තොටුපළ ගිහිල්ලා ගුවන්තොටුපළ හැදුවේ ගුවන්තොටුපළකටනේ. ඒකේ ගබඩා වලට හැදුවේ ඒකේ ගුදම් තැම්පත් කරන්නනේ. ඒකේ ගිහිල්ලා වී තැම්පත් කරන්නේ මේ කේන්තියෙන්. කේන්තියෙන් ප්‍රශ්න විසඳන්න බෑ. කේන්තියෙන් ප්‍රශ්න විසඳන්න බෑ. උසනම් සිකියුරිටි කොටනම් මේ විල්ලික්ල කම්කරු මෙහෙම ප්‍රශ්න විසඳන්න බෑ. අපි දැක්ක ප්‍රශ්න විසඳපු හැටි මේ ඉතිහාසයේ මේ දැන් මේ සුදනු දාර්ශනිකයෝ මහා ගැලවුම්කාරයෝ විදිහට කියන අය කතා කරපු හැටි අපි දැක්කා. මොකද්ද විකල්පය? මම පෞද්ගලික වේතනවා අපි බොහෝ බලාපොරොත්තු තමයි මේ විකල්ප නිර්මාණය කරගත්තේ. මහා සංඝරත්නයේ ජනතාව සියලු දෙනා එකතු වෙලා අපි සියලු දෙනා එකතු වෙලා මහත් බලාපොරොත්තු මිනිස්සු ඒකනේ මං කිව්වේ අර අපි මෙතෙන්දි පොරොන්දු වුණා සියලුම ඉහළ නිලතලවලට පත් කරන්නේ සුදුසුකම් පරීක්ෂා කරන ලද ක්‍රමවේදයකින් තමයි පත් කළේ. සුදුසුකම් පත් කළා තියෙන්නේ මේ විදිහටද? අද රටේ ඉන්න තානාපතිවරුන් පත් කළා තියෙන්නේ. එහෙම නැත්නම් වෙනත් නිලධාරීන් පත් කළා තියෙන්නේ. වෙනත් උසස් ස්ථානාන්තරවලට පත් කළා තියෙන්නේ කිසියම් පාරදෘශ්‍යභාවයකින්, විනිවිදභාවයකින්, විදග්ධභාවයකින්ද පත් කළා තියෙන්නේ. මිනිසුන් අතර බලාපොරොත්තු බිඳ වැටෙන්න පටන් ගන්නවා. තරුණ පරම්පරාව විශේෂයෙන්ම අනාගතයේ බාර පරම්පරාව. අපි දැක්කනේ උසස් නිලතලවලට තමන්ගේ සුසුකම් ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලීමක් කරපු ආකාරය. තමන් රටේ ඉන්න උගතුන් බුද්ධිමතුන් විශේෂඥවරුන් තමන්ගේ කුසලතාවයන් හැකියාවන් ලොකු ලේඛනවලට ඉදිරිපත් කළා ඉදිරිපත් කරපු හැටි බලන් හිටියා. ඒවා කොහෙද නිරීක්ෂණය කළේ? ඒවා කොහෙද විමර්ශනය කළේ? ඒවා කොහෙද සමාලෝචනය කළේ? ඒ කිසි දෙයක් උනේ නැහැ. තමන්ට පරණ ගජමිතුරු හිතවත් ඥාති හිතමිත්‍රාදීන්ට ආයේ නිරතල පරණ ක්‍රමය මීට පෙර තිබුණු පිළිකුල් කරපු ක්‍රමය, නිෂේධනය කරපු ක්‍රමය, තරුණයන් පිළිකුල් කරපු ක්‍රමය නැවත වතාවක් අපේ රටේ 1971 80 ගණන් වල භීෂණය ඇති වුණාම පත් කළ තරුණ කොමිසම සභාවක්. තරුණ කොමිසම සභාව වාර්තාවෙන් කිව්වා තරඟ විභාග වලින් තරුණයින් තෝරාගත යුතුයි. උසස් නිලතලවලට පාරා ගැනීමේදී විනිවිදභාවයක් තිබිය යුතුයි. මේවා පෙන්වා දුන්න දේවල්. මේවා නැවත වතාවක් අපි සාකච්ඡා කළා මැතිවරණයේදී. ඒවා සිද්ධ වුණාද? අද නැවත වතාවක් සමාජ බිඳ වැටෙමින් මම අර කිව්වනේ අර මහත් බලාපොරොත්තු තිබුණු තරුණ පරම්පරාවට වෙලා තියෙන දේ මොකද්ද කියලා. හරි අකර්මණ්‍ය, හරි ශූන්‍යයි, හරි වෙහෙසකාරී, හරි අතෘප්තිකරයි. උගතුන්, බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් සමාජ වසංගතයක පැත්තක තියෙනවා තමයි. මීට වඩා වසංගතයක් තිබුණත් අපි කිමු වසංගතයේදී හම්බෙන්නේ එන්න 1000යි හම්බෙන්නේ. අපි කිමු අපි උපකල්පනය කරමු. අපේ වගේ රටකට හම්බෙන්නේ එන්න ඒ 1000 අපට පාරදෘශ්‍යභාවයෙන් 1000 ලැබිය යුතු පළවෙනිම 1000ට දෙනවා නම් අපිට විරෝධ වෙන්න පුළුවන්. අපි පුළුවන් එහෙම වෙන්න. එහෙම පුළුවන් කමන්නේ. අපිට ලැබුණේ මුල් කාලේ 2,00,000යි. ඒ 2,00,000 දිය යුතු 2,00,000කට ඉස්සෙල්ලාම දෙන්න තීරණය කළා නම් කොයිතරම් පාරදෘශ්‍යභාවයෙන් යුක්ත වෙනවද? අපට විශිෂ්ට ආකෘතීන් හොයාගන්න පුළුවන්. අපි හැමෝටම ඉස්සෙල්ලාම බඩජාරිකමට ඉස්සෙල්ලාම ගිහිල්ලා ඇති හැකි ඔක්කොම මිනිස්සු ගහගත්තා. අර කිව්වා වගේ ව්‍යාපාරිකයෝ ගෙදරට ඇවිල්ලා ගස්සෝ ගත්තා. එහෙම සමාජයක මම තාම දන්නවා රෝගී බවට පත් වෙච්ච වැඩිහිටි
තවම බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා කවද්ද අපේ ගමට මේ ඉන්ජෙක්ෂන් එක එන්නේ. කවද්ද අපේ ගමට මේ ඉන්ජෙක්ෂන් එක එන්නේ. මේක හරි කනගාටුදායක තත්ත්වයක්. අපේ සමාජයේ මේ ඉච්ඡා බංගත්වයට සමාජයපත් වෙන්න දෙන්න හොඳ නැහැ. කවර ආකාරයකින් මේ තත්ත්වය වෙනස් කිරීම අවශ්‍යයි. රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. නිෂ්පාදන ආර්ථිකයට ප්‍රතිපත්ති මේ තීරණ අපි සැලසුම් කරන්න ප්‍රධාන වශයෙන්ම රටට හොඳ ප්‍රධාන ජාතිකවාදී දැක්මක් අපට අවශ්‍යයි. රට ගොඩනැගීම සඳහා වූ ජාතිකවාදී දැක්මකින් ප්‍රවේශයක් නිර්මාණය කර ගැනීම තමයි අද තියෙන රටේ මූලික අවශ්‍යතාවය විදිහට මම දකින්නේ. ඔබ පෙරලා ප්‍රශ්න කරාවේ මොකක්ද කවුද දැන් මේ ප්‍රශ්න ඔබට දැන් හිතෙන්නට පුළුවන්. මේ සියල්ලටම ප්‍රථම මේ ස්වභාවය විග්‍රහ කර ගැනීම වැදගත්. වෛද්‍ය සුමිත් වන්නරජ මහත්මයා අන්තිම මිනිත්තු ඔබට ලැබෙනවා. දැන් සැබවින්ම රට ඉල්ලා සිටින්නේ දැන් එතුමා කිව්වාගේ අපි තව ක්‍රමයක් තව පුද්ගලයෙක් බලයට ගේනවා නම් පුද්ගලයා විතරක් කලින් හිටපු පුද්ගලයන් විතරක් නෙවෙයි ප්‍රතික්ෂේප කරන්නේ ක්‍රමය ප්‍රතික්ෂේප කරලායි මේ ආපහු තව ක්‍රමයක් පිළිබඳ බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල අසමත් වෙනකොට ජනතාවට විකල්පයක් නැහැ නේද? ඒතකොට මේ දේශපාලන සංවාදයේ දේශපාලන කඳවුර කොහෙටද එකතු කරන්නේ? يعني පුද්ගලයෝ බලයට ගේනවා වෙනුවට රටක් වැඩපිළිවෙලක් දිනවන්න අපි වැඩ කරන්නේ කොහොමද? ඒක අලුත් දේශපාලන සංස්කෘතියක් විය හැකියි හෙට දවසේ. ඔව් හෙට දවසේ බොහෝ වෙලාවට අපි කැමතුණත් අකමැතුණත් මොන කඳවුරේ හිටියත් වැඩපිළිවෙලක් ජයග්‍රහණය කිරීම සඳහා ජනතාව එක්කහු කරනවා ඇරෙන්න පුද්ගලවාදය සඳහා පිටිපස්සෙන් යන ජනතාව බොහෝ වෙලාවට අඩු වෙයි. අපි දන්නවා මේ රටේ අටට බැස්සුවා එක කාලයක්. ඒ වගේම විපක්ෂ නායකයටත් ආසනය නැති කරුවා පහුගිය කාලේ. ඒක නිසා ජනතාව 65 ලක්ෂයක් 69 ලක්ෂයක් හැදුනා වගේම හිටපු අගමැතිටත් ආසන නැති කරා. ඒ වගේ ජනතාවගේ බලාපොරොත්තු ඉහළයි. ජනතාව තීන්දුව ගනිද්දී මාරු කරලා බැලුවා. ඒක නිසා ජනතාව ඒ මාරුවක් තවත් මාරුවක් කරනවා කියන එක අපිට. ඒක නිසා අදටත් තවමත් මේ රජයට අවස්ථාව තියෙනවා අම්බපාලිය බුදුන් දැක නිවන් දැක්කා වගේ නැවත හැදෙන්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන්. එහෙම නැති වුණොත් හිතා ගන්න පුළුවන් කාටවත් නැති. අපි දහමේ අහලා තියෙනවා කළ වරද ලෙස දකීද හේ පඬිතෙක් කියලා. ඒ නිසා හැමෝගෙම පාණ්ඩිත්‍ය ගැන නැවත වතාවක් විභාග කරන්න ඕන කාලයක්, ප්‍රශ්න කරන්න ඕන කාලයක්. අපි ඇත්තටම මේ කාර්යයේදී සුදුසුද ජනතාවගේ මනෝභාවයන් උන්ගේ හැඟවීම් සුතුම් පැතුම් වලට මොකද වෙලා තියෙන්නේ? සමහර මිනිස්සු නිරෝධායන නීති මේ කඩාගෙන යන්නේ. ඇයි? දරන්න බෑ, අල්ලගෙන ඉන්න බෑ. මිනිස්සු ජීවිතේ අතහැරලා දින්නේ. අපි හිතනවා, අපි ප්‍රාර්ථනා කරනවා, අපි මාධ්‍යයක් හැටියට ඔබට කියනවා ඔබට ජීවිතේ නියත වශයෙන්ම වෙනස් කරගන්න පුළුවන්. ඔබට සමාජය, ඔබට රට වෙනස් කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබ කිසිදාක ඔබේ අවධානය, ඔබේ යොමුව, ඔබේ මේ ක්‍රියාකාරීත්වයෙන් ඔබ බැහැර නොවන්න. නිසා ඔබ තාම දේශපාලනිකයි. ඔබ වඩා දේශපාලනික විය යුත්තේ මේ පීඩාවේ තරමට කියලා අපි විශ්වාස කරන නිසා පීඩාව ආශිර්වාදයක් කරගනිමින් මේ දැනෙන වේදනාවන් ආශිර්වාදයක් කරමින් වේදනාවෙන් ගැලවීම පිණිස තිරසර පාරක් හොයාගමු. ඒ දේශපාලනිකව බලාත්මක කරමු. වඩා හොඳ රටක් නිර්මාණය කරගමු. අපි හැමදාම ඉන්නේ වෙනත් මානයක. අනවශ්‍ය දේශපාලන සංවාදවලට පැටලෙන්නේ නැතුව ජනතාවගේ දේශපාලන කියවීම දියුණු කරමින් හොඳ රටක් හැදීම තමයි අපේ අභිප්‍රාය. අද කොවිඩ් අර්බුදය හා සමාජ දේශපාලනික අර්බුද පිළිබඳව කතා බහ කළේ එන්නතකට එහා ගිය විසඳුම් අවශ්‍යයි රටකට. මේ සංවාදය පෝෂණය කළ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයා බෙහෙවින් ස්තුතියි රට මැදට පැමිණියාට වසංගතයක් මැද්දේ. ඒත් එක්කම වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයා බෙහෙවින් ස්තුතියි ඔබ ලංකා පදනම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් නව අලුත් රටක් නිර්මාණය කරන්න අපහ එක්වනවාට. හිතවතුනි අපි කැමති සමුගන්න සජීවී සංවාදයෙන් නින්නාද සමගයි ඔබ දෙහොරාවක් එක්වුවේ. ස්තුතියි ඔබ සියලු දෙනාටම ප්‍රවේශමෙන් ඉන්න තාම අපි වසංගත බියක් එක්ක ජීවත් වී යුතු වෙලා තිබෙනවා. ප්‍රවේශමෙන් ඉන්න ඊට වඩා ඔබේ අනාගතය සුරක්ෂිත කිරීමට ඔබ කල්පනාවෙන් සිහි නුවණින් යුතුව කටයුතු කරන්න කියන ආරාධනයත් එක්කම අපි සමුගන්නවා. අපි ගෙල්ලන්නම් ඔබට සුබ රාත්‍රියක්.